සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාදු. කාටත් බුදු සරණයි. අපි සුපුරුදු පරිදි මේ කීප දෙනා අද දවසෙත් සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අපට සංසාර කතරෙන් එතර වෙන්න අමාරුවෙන් සොයා ගන්න ලද අපි උදෙසාම අපි දෙපතුලට ඇවිල්ලා දේශනා කළ ඒ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කළා. අපි හැම කෙනාටත් ඒ ධර්මානුකූල ජීවිතය පවත්වන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න පෙර සසරේ පුරුද්දක් ලෙස මේ මොහොත අපි ගත කරන්න සූදානම් වෙන්නේ. ඒ අනුව අපි බොහොම තමන් කෙරෙහි තමන්ට අනුකම්පාව තියෙන්න ඕන. මේ තමන් දැන් ගත කරන්නේ පෙර ආත්මවල කරපු පින්පව් දෙක. තමන් පෙර සසරේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ගරු කරපු පුරුද්ද මේ මොහොතෙත් ඔබේ පවතින්නේ. ඒක වැඩි දියුණු වෙනවා. කෙලෙස් පුරුදුත් වැඩි දියුණු වෙනවා. කල්යාණ මිත්‍රව හම්බ වූ කල සද්ධර්ම ශ්‍රවණය කරන්න පෙර සසර පුරුද්ද තියන අයට ඒ සඳහා කැමැත්ත පහළ වෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඔබගේ ධර්මානුකූල ජීවිතය සඳහා ශ්‍රද්ධාව බලවත් වෙනවා. ඒක ඔබට නොදැනෙන්න සිද්ධ වෙන දෙයක්. දහම අහනකොට ඒ දහම අහන මොහොතේ කවුරු හිටියත් ඒ අහන ස්ථානේ ඒ ගත කළ මොහොතේ කෙලෙස් ඇසුරු වෙනවා අඩුයි. හොඳටම ධර්මානුකූල ජීවිතයක් සසර ගත කරපු අයට කෙලෙස් ඇසුරු වෙන්නෙම නැහැ. ඒ මොහොත බොහොම සද්ධානුසාරී ධම්මානුසාරී චරිතයක් ගත වෙනවා. ඒම නිසා ඔහුට ඒ මොහොත බොහොම නිවුණු කාලයෙන් කියන්න බැරි අකාලික බොහෝම උත්තරීතර මොහොතක්. ඒක ඔබට ධර්ම ශ්‍රවණය කරද්දී දැනෙනවා ඇති. එතකොට අපි හැම කෙනාම මේ සංසාර පුරුදු ටිකක් වැඩි කර ගැනීම, කෙලෙස් පැත්ත වැඩි කර ගැනීමත්, ජීවිත වෙලා සසරට වැටිලා මිනිස්සු සමග ඇසුරු කරලා කෙලෙස් පැත්ත වැඩි කර ගැනීමත්, කල්යාණ මිත්‍රව ඇසුරු කරලා සසර පුරුද්ද මත කෙලෙස් ප්‍රහාණය කරන්න, කෙලෙස් නතර කරගන්න, කෙලෙස් වලින් මිදෙන්න හුරුව බලවත් කරගන්න මේ ක්‍රියා දෙක සිද්ධ වෙන්නේ සසරේ ඉන්න ගමන් තමන්ගේ හුරුවට අනුව. එතකොට ඒ බව ඔබට ඔප්පු වෙනවා ඇති. ධර්ම ශ්‍රවණය කරනකොට ඔබට නොදැනි ඔබේ සිත පහන් වෙලා නිවිලා සුවපත් වෙලා යනවා. මේ මොහොත පවා ලබා ගන්න ඔබ පෙර සසරේ කොතරම් දුක් විඳින්නට ඇද්ද? මොකද බුද්ධෝත්පාද කාල අති දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඔබට ලැබෙන කාලයත් අති දුර්ලභයි. සද්ධර්මයේ දේශනා කරන කල්යාණ මිත්‍රයන් අති දුර්ලභයි. අල්පේච්ඡ වූ ලෞකික ආශාවන් පස්සේ නොදුව ඒවයින් මිදිලා ධර්ම දේශනා කරන ශ්‍රේෂ්ඨයන් ලෝකේ දුර්ලභයි. එම නිසා ඒ අවස්ථාව ඔබ ලබා ගන්න කොපමණ නම් කලක් මහන්සි වෙන්න ඇද්ද? කොපමණ පෙරම් පුරන්නට ඇද්ද? ඕන තරම් මේ දහම අහන්න පුළුවන් ඕන කෙනෙකුගෙන් ඔබට. දහම කියන්න පුළුවන් කාටත්. පද ටික පාඩම් කරලා කියෝගෙන යන්න පුළුවන්. අනවබෝධයෙන් කියන අය කොහෙන් කොතනින් පටන් ගන්න කොතනින් කොතනට සම්බන්ධ කරනවද කියලා එයා දන්නෙත් නැහැ. අහන ඔබ දන්නෙත් නැහැ. පිළිවෙලකට දහම අහන කෙනාට තේරෙනවා කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද කියන දෙක. නොකල යුත්තේ කෙලෙස් ඇසුර, කල යුත්තේ කෙලෙස් ඇසුර නැවැත්වීම. නැවැත්වීමට මාර්ග ඥානය වන මාර්ග ඥානය වැඩෙනකොට නතර කල යුත්තේ නවතිනවා, කල යුත්තේ කෙරෙනවා. ඒ දෙකම එකක්. එතකොට අපි ධර්ම ශ්‍රවණය කරනකොට අපිට අහන්න ලැබෙනවා මේ රාග දේශ මොහ කියලා අකුසල සිත් තුනක් සිත පහළ වීමත් සමගම ජීවිතයක් බවට පත් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒක අපිට මෙච්චර කලක් හිටියා ඇහුවේ නැති නිසාදෝ දැක්කේ නැහැ.
දැන් අහපු නිසා ඉඳලා හරි අපිට පේනවා අපි තුලින්. වර්ණයක් දකිද්දි රාගසිත පහළ වෙන හැටි. වර්ණ රසය මුදව් කරගෙන ඇසෙන් රූප දකින්නකොට ඒ වර්ණය හරහා මොනතරම් සංකල්ප පහළ වෙද්ද කියලා ඔබ දන්නවා. ඒකයි ඔබ වර්ණ තෝරන්නේ. ඔබ අකමැති වර්ණ තියෙන්නේ එතන නේද? රෙද්ද හොඳයි වර්ණය හරි නෑ. එතකොට රෙදි කෑල්ලට රාගයත් වර්ණය කෙරෙහි අප්‍රසාදයක් ද්වේෂයත් ඔබ තුල තියෙන්නේ ඔබට නොදැනෙන්න. ඔබ මේක ප්‍රතික්ෂේප කළා තවත් එකක් තෝරන්නේ ඒකෙන් හරි මේ දේ ඉෂ්ට වේද කියලා. මොකද රාග දේශ මොහ ඉෂ්ට කරගන්න. මේ විදියට වර්ණය හරහා ඔබ රෙදි තේරුවා. රෙදි විතරක් නෙමෙයි හැමදේම එහෙමයි. ඔබ මම එකකින් උපමා කිව්වම හැමදේටම සකල විද චිත්ත මට්ටම් වලට ගලපා ගන්න. එතකොට ඔබට ඕන රෙදි කෑල්ල හම්බ වෙන්නේ නැහැ. ඔබ ආසන්න කැමති දෙයකට තමයි එකඟ වෙන්නේ. එතකොට ඔබ එකඟ වෙලා රෙදි කෑල්ල සමග අරගෙන එනවා රාග දේශ දෙක. ඒක ක්‍රියාත්මක වෙන මෝහය කියන දැල. මෝහය නැමැති දැලට අහුවෙලානේ අපි. මෝඩකම නැමැති දැලට අහුවෙලා ඉන්නේ. අපි මේ රෙදි කෑල්ල ගේන ගමන් අපිට නොකල යුතු දේ නොකර ඉන්න තිබුණා. රාග දේශ මොහ දෙක අතරින්ද තිබුණා. රාග දේශ මොහ දෙකෙන් මිදිලා මේ රෙදි කෑල්ලක් ශරීරයට අඳින්න ගන්න තිබුණා අල්පෙච්ච වෙලා. අපි මේ ක්‍රමේ දැනගෙන හිටියේ නැති නිසා රෙදි තේරුවේ රාග දේශ මොහොත් එක්ක. දැන් ඔබට එන ගැටලුවක් එනවා ඇත්තටම මෙහෙම ඉන්න පුළුවන්ද සමාජෙ? මෙහෙම ඉන්න බෑ කියන්නේ ඒ පුරුදු නැති අයට. සසර පුරුදු අය සංසාර පුරුදු තියෙන භික්ෂුන් වහන්සේලා ඇන්දේ මරණයකට ඔතපු රෙද්ද. දැන් ඔබට එහෙම කියන්නේ අපිට රෙදි අඳින්න කියලා. එතකොට ඒ කොච්චර අල්පේච්ච වෙලාද කියලා හිතනද නේද? පාංශු කූලික සිවුරක් අඳින්න. මරණයකට ඔතපු රෙද්දක් අඳින්න කොයිතරම් සරල වෙලාද කියලා බලන්න. ලෝකේ සරල වෙන්න පුළුවන් උපරිම සරල භාවය එතන. දැන් මේක ප්‍රශ්නයක් කරගන්න එපා. එතෙන්ට ඔබට එන්න කියනවා නෙවෙයි. ඔබ අඩු ගන්න මේ රෙද්දකින් කොපමණනම් කෙලෙස් එකතු කරන් ඇද්ද? මේකෙන් මහාන ඇඳුම මොනතරම් ඔබට ඕන විදියට මහ ගන්නව ඇද්ද? සමාජයේ තියෙන විලාසිතාවක් බලාගෙන ඒ විලාසිතාවට අනුව ඔබ මහානවා කියන්නේ එතනින් රාගය ඇසුරු කරනවා. ඒක පොඩ්ඩක් ඇදේට මහලා තිබුණොත් එතනින් ද්වේෂය ඇසුරු කරනවා. ඒක හරියට මහලා නම් හොඳට මේක නම් ඒක හොඳට යකඩ කැල්ල සත් කරලා අතුල්ලලා ඒක ඉරි හොඳට තියලා හැඩ කරලා කියලා හැඩේ ඔස්සේද රාගය. ඊට පස්සේ මේක පොඩ්ඩක්වත් ගෑවෙන්න හේතු වෙන්නේ නැහැ අය. නැගිටලා යන්නේ බස් එකේ ගියත් ගෑවෙන්න පොඩි වෙනව පිට. ඒක නිසා ඒකට අකමැත්ත ද්වේෂය චන්දරාගය ද්වේෂයට චන්දරාගය අපි නොදන්න කොතනනම් ඇසුල් කෙනෙක් ඇවිල්ලා කිට්ටුවට හේතු වුණොත් එයා එහාට යනවා. එහාට යන්න ඉඩ මදි නම් අරයට ඔරවනවා. ඒතර අපි මේ රෙදි කෑල්ලක් රකින්න ගිහිල්ලා කොපමණනම් අපි වස්තුකාම ක්ලේශකාම එකතු කරනවද? අපිට දැනෙන්නද කෙලස් තිබ්බේ? අපිට බලන්න පුරුද්දක් තිබුණද? අපිට බලන්න පුරුදු කරපු දහමක් අපිට අහන්න ලැබුණද? අහන්න ලැබුණත් අපිට බලන්න පුරුදු වුණාද? මේ දෙකේම අපි හිටියේ නැතුව ඇති එක්ක ඉන්නව ඇති. නේද? පුහුදුන් ප්‍රත්‍යක්ෂණය කියන්නේ මේක අසලා දැනගත්තත් බලන්න බැරි. එක්කෝ අහලම දන්නේ නැති. අහලා නැති පිරිස. එතකොට මේ රෙදි කෑල්ලේ කුණු ගෑ වුණාට පස්සේ දාඩිය දැම්මට පස්සේ ගෙනල්ලා ඩස්බින් එකට විසි කරන්නේ. මේක හොදන්නේ ඔබ හොදන්නේ නැහනේ දැන් අපිට පුරුදු නැහනේ අතින් පයින් හොදලා දැන් මේ මැෂිම හොදන්නේ. ලයිට් නැත්තම් රෙදි අඳින්න නැහැ. දැන් අපි අතින් හොදලා පුරුදු නැහැ අතින් හොදන්න බෑ නේද? ඉතින් අපි එතෙන්ට යනකම් අපි දියුණු වෙලා තියෙන්නේ. කෙලස් පැත්තෙන් උපරිමේ දියුණුව තියෙන්නේ. ඉතින් රෙදි දැන් මැෂින් එකට දාන්නේ ඔබ අර ඒ රෙදි කෑල්ල හරහා මෙච්චර කෙලස් කඳක් ඇසුරු කරා කියලා ඔබට දැනගන්න ක්‍රමයක් ඔබ තුල මොන ක්‍රමයකින්වත් ධාපනයකින්වත් අධ්‍යාපනයකින්වත් හම්බුන්නේ නැහැ. මේ විදිහටම තමයි මේ අය වගේම තමයි සාරිපුත්ත මොග්ගල්ලාන කෝසලිත උපතිස්ස දෙනම සමාජෙ හිටියේ. සමාජින් ඉඳලා සමාජය අතහැරලායි මේක අවබෝධ කරගත්තේ. අපි සංඝං සරණම් කියන්නේ අන්නේ සංඝ පරපුර වගේ යනවයි කියලා. මං අහන්නේ ගියාද? යනවද? යන්න උත්සාහ කරනවද? යන්න හදනව නම් එයාට අපි බනිනවා. එයා මේ සමාජයට නොගැලපෙන කෙනෙක් විදියට හංවඩු ගහනවා. මේ කාලේට ඕවා ගැලපෙන්නේ නැtei කියනවා. අන්න එවැනි වටපිටාවක තමයි ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ ඔබ දෙන්න තුන් දෙනා. නේද? අපි ලැබුණු හැම අවස්ථාවලම නේද? ලැබිච්ච අවස්ථා තුල අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ අපි ගැන දැනගන්න තියෙන එකම ක්‍රමේ බුදුහාමුදුරු බුදු පියාණන් වහන්සේගේ වචන ශ්‍රී මුඛ දේශනාව ශ්‍රවණයෙන් පමණයි. ඔබ ඉගෙනගත් එක විෂයකවත් ඔබ ගැන උගන්නලා නැහැ. ඔබට ඉගන්නේ ඕපදූප. ඔබ අද පත්‍රය අරන් බලන්නේත් ඕපදූප. පත්‍රයක මොහකවත් ජ්‍යොතිෂයකවත් හඳහනකවත් එහෙම නැතිනම් නක්ෂාස්ත්‍රවත්
වෙන පොරොන්දුමකවත් ඔබ ගැන ලියන්නේ නැහැ. ඔබට ඔබ ගැන බලා ගන්න ලියන්නේ. ඒකත් ඔබට හරහට ලියලා තියෙන්නේ. ඔබ ගැන කියන එකම විද්‍යාව නම් එකයි. ඒ ආර්ය විද්‍යාව අෂ්ටලෝක විද්‍යාව බුද්ධ වචනේ විතරයි. අනිත් ඒවාට ගැරහීම් නෙවෙයි. අනිත් ඒවා ලෝකේ තියෙන ඒවා. ඒවා පවතින ඒවා ඇරලෙපා නිවන් දකින්න. නේද? ඒවා අල්ලගෙන මොකක්වත් අල්ලන්න නිවන් දකින්න ක්‍රමයක් නෑ. ඔක්කොම අතෑරලා කුල පුත්‍රෝ සියල්ල අතෑරලා තමයි ගෙයින් නික්මිලා ධර්ම ශ්‍රවණය කළා පුළුවන් ප්‍රමාණයෙන් බාගෙට නික්මුණ සෝවහන් වෙනවා. ටිකක් නික්මුණ දිට ටිකක් වැඩි මට්ටමට එනවා නේද? සක්‍රුදාගාමි කෙනා ඊට වැඩි අතහරිනවා. අනාගාමී නම් ගෙදර ඉන්නෝ ගෙදර සම්පූර්ණ අතහැරලා. තමන්ගේ නොවේ විදියට ඉන්න පුළුවන් මට්ටම. ගෙදරක ඉන්න පුළුවන් අන්තිම මට්ටම අනාගාමී මට්ටම. තේරුණා සියල්ලගෙම මිදිලා. හිතේ හට ගන්න සීල චිත්ත රූප වලින් මිදුණගෙන හිතේ හට ගන්න ඔය දේපාල ගැනනේ. වෙන මොකක් ගැන සිවිලිදී අපිට නේ? බාහිර ලෝකය ගැන ඔබට සිතක් පහළ වෙනවා. වෙන මොකක් පහළ වෙනවනේ? බුදුහාමුදුරුවෝ ගැන පහළ වුණා බුදුහාමුදුරුවෝ මක් හරි ගන්න පහළ වෙන්නේ අපිට. දහම ගන්න අයට නෙවි මේ කියන්නේ. බුදුහාමුදුරනේ මන් යන රස්සාව හරියන්න. ඒකත් බුදුහාමුදුරුවෝ යොදාගෙන තියන්නේ අපි එතෙන්ට. දෙයියෝ යොදාගෙන තියන්නේ කොහොමත් එතෙන්ටනේ. නේ අපි හිතන්නේ දෙයියෝ අපේ සේවකයෝ කියලා. අපෙන් පින් ගන්න හිඟා ගන්න එනවා කියලා. අපි හිතන් ඉන්න තැන. එතකොට මේ අපි අද දහම අහන්නේ අන්න ඒකේ නිවැරදි අර්ථ තේරුම්ගෙන. අද මේ කෝටි දෙකක් ඉන්නවා කියන මේ රටෙන් එක්කෙනෙක් හරි ගොඩ යයිද? එයාගෙන් මේ රට බැබලෙනවා. තියෙන මේ අහන කෙනෙක් වෙන්න පුළුවන් අපිත් ඉක්මවල යයි. මේ කියන මමත් ඉක්මවල මෙතන කෙනෙක් යන්න පුළුවන්. මොකද ඔහු ඇත්තටම පෙර සසර බලය තියෙනම් ඔහුට මේ දහම අහනකොට ජීවිතේ මේක ඉබේ ක්‍රියාත්මක වෙන අනාත්මයි සියල්ල. සබ්බේ ධම්ම අනාත්තාති. සියලු ධර්ම අනාත්මයි. අකුසලෙත් මගේ නෙවි මගේ ආත්මයක් නෙවි. මම වෙන්නේ නැහැ මගේ නෙවි මගේ ආත්මෙ නෙවි. කුසලෙත් මම නෙවි මගේ නෙවි මගේ ආත්මෙ නෙවි. අවයකෘත ධර්මයක්වත් මම හෝ මගේ ආත්මයක් නෙවි. මොකද බඹයක් පමණ මේ කය සතර මහා ධාතුන්ගේ මේ රූපය ඔබේ නෙවි. ඔබට ඕන විදිහට තියෙන එක නෙවි. තියෙනවනම් තියලා පෙන්නන්නකෝ කවුරු හරි. තියාගත්ත කෙනෙක් එදත් නෑ අදත් නෑ. බුදුන් වහන්සේගේ කය පවා දිරලා ඇවිද ගන්න බැරි වෙලා නේද? ලෝහිත පක්ඛන්තිකා රෝගේ හැදිලා මේ අවසාන මොහොත බුදුහාමුදුරුවෝ මේ ටික දේශනා කරනවා. මේ සතර මහා ධාතුන්ගේ කය තියෙනකන් ඔච්චරයි. ජරා ව්‍යාධි මරණ බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරේ නැහැ. බුදුන් වහන්සේගේ කයටවත් ජරා ව්‍යාධි මරණ එන්නේ නැහැ කියලා. හැබැයි උන්වහන්සේ මේක අතහැරපු නිසා ජරා මරයි. මේ මරණේ උන්වහන්සේගේ වෙන්නේ නැහැ. ඒකයි අජරා මරයි කියන්නේ. මේක කයේ සිද්ධියක්. අන්න එතෙන්ට එනකන් කයේ තියෙන කයෙන් පවා මිදිලා බාහිරින් මිදිලා අවසානයේ කයින් මිදෙනවා. බාහිරින් මිදීමට ගෝ ඕරම්බාගේ සංයෝජන මේ ඊළඟට ඔබ දන්නවා කයෙන් මිදුණා අනුපදිශේෂ පරිනිර්වාණය අවසාන එක. තියෙනවද? රහතන් වහන්සේට මිදෙන්න තියෙන කයෙන් පමණයි. රහත් වෙනකම් මිදෙන්න තියෙන්නේ කෙලෙස් වලින්. කෙලෙස් ටික අතහැරගෙනම අන්තිමට කය අතාරින තැන අනුපදිශේෂ පරිනිර්වාණය. අපි මේවා ඉස්සෙල්ලා අවබෝධ කරගත යුතුයි. මේවයි පොඩි පොඩි ඉතින් ඔබට කියන්න ගියාම අපි තුල අඩුපාඩු වෙනවා. මොකද ඒ ඔබට නොතේරෙන නිසා යම් මේ උපමා ගන්න වෙනවා මට. නැතුව දහම හරියටම කියන්න ගියොත් ඔබට මොකක්වත් තේරෙන්නේ නැති බව මම හොඳටම දන්නවා. දහම ගැඹීරයි. මොකද මේ විනාඩි මේ පැය හරි පැය එකමාර හරි ඔබ අහන් ඉඳලා මෙතනින් පස්සේ පැය 24ක් සමාජයට ඔබ යන්නේ. දවස් 7ක් ඔබ සමාජයේ ඉන්නේ. ආයි අපි කතා කරොත් එතකන් ඔබ සමාජයේ. නේද? ඔබ මේ බුදු පන්සලකට ගියත් සමාජය තුල ඔබ ඉන්නේ. පන්සලත් සමාජයක්. පන්සලෙත් අනිත් මිනිස්සු දිහා බලපල තමයි බුදුන් අඳින්නේ. මේ කියන ඒවා ඇත්ත කියලා ඔබ දන්නවා ඇති. හැබැයි කියන්නේ කවුරු මේක තියෙන්නේ අර පූල් මොකද්ද හොරාගෙත් හොරෙක් කම්බ හොරු. අපි කවුරුව කියන්න කැමති නෑනේ අපි කරන වැරදි නේද? පන්සලට ගිහිල්ලා බලන්නේ අනික් කෙනා අපේ මල් උඩ මල් තියාද කියලා. තමන් මේකෙ මිදෙන්න ආපු කෙනෙක් වශයෙන් නෙවි එතන ඉන්නේ. මම තියු මල් ටික උඩ කවුරුවක් මල් තියන්න එපා. මම තියෙන මල ලස්සන වෙන්න ඕන. තේරුණාද? මම හඳුන් කුර ගහපු තැන අනිත් අයට හඳුන් කුරු ගහන්න බෑ. අන්න එතනත් අපේ අර සමාජ මට්ටම ගත්තේ. නේද? මම යනකොට මට ඉඩ තියෙන්න ඕන බුදුන් අඳින්න. බුදුහාමුදුරු ඉස්සරහා කවුරුත් ඉන්න බෑ. නේද? මම වැඳලා ඉවරනකම් කවුරුත් මගේ ඇඟේ ගෑවෙන්න එපා. ඔය ඇත්ත කියනකොට පොඩ්ඩක් රිදෙන්නේ. අපි දෙන්න තුන් දෙනා අපි දැක්කා කතරගම මහියංගන මුතියංගන බදුල්ලේ නේද හැමතැනම ගියා අපි. කැලණියේ අපේ ඇත්තට ගෙවල් වගේ අපේ ජීවමාන පූජනීය ස්ථාන අපිට නිවසට වැඩිය වටිනවා ඒ ස්ථාන. මේ දලදා වහන්සේ ඊළඟට සෝමාවතියේ දක්ෂිණ දලදා වහන්සේ වඳින්න ගියා. රුවන්වැලිසෑය නිකන් අපිට ඇත්තටම නිකන් මහා නිදා ගන්න ආසනයක් වගේ තරම් සමීපයි අපිට. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ හැමතැනම එහෙමයි. කවුරුත් එහෙමයි අපිට හොඳ උපාසිකාව බැනලා තියෙනවා. අයින් එන්න කියලා තියෙනවා අපිට.
ඔය මල් උඩ තියන්න එපයි කියලා තියෙනවා. අන්න වැඳපු හැටි. ඒ වගේ අපි ඉතින් මල් තියලා පැත්තකට ගියා. තියලා අපේව වීසි කරා. ඉතින් අපිට අපේ මලක් වීසි කරෙත් නැහැ. අපි තිව්වේ බුදුන් වහන්සේට. ඒක වීසි කරේ බුදුහාමුදුරන්ගේ මල් ටික. අපේ ශ්‍රද්ධා. ඒ වගේ ඇති අපිත්. අපි අනුන්ගේ මල් තල්ලු කරලා මල් තියලා නැද්ද? නේද? අපි කොහෙදීද අපි මේ පන්සල සමාජයක් කර නොගත්තේ කොතනද? පන්සලෙත් සමාජය කියන්නේ කෙලෙස් ගොඩ. නේද? අවුව තියෙන තැනක් නම් අපිට වඳින්න තියෙන්නේ අපි එදාට බලා ගන්න හැකි අපි කවුද? හෙවණවල් වෙන තියෙන තැන නිකන් ඔය ටියුෂන් පන්ති ගැන කතා කර ළමයි ගැන කතා කර රස්ති අදු ගහන කට්ටිය. අපි ගිහිල්ලා බැලුවා වඳින්න තැන නැත්තම් අපි ඇයිට ඔරවනවද hina වෙනවද? සූපත් වේවා කියනවද? අපි එතනත් දහමෙන් තොර ස්ථානයක් වුණා පන්සල. ඒ අපේ කර්මෙ ගෙව් හැටි. ඒ අනුව බැලුව කල මේ දහම අලුත් ඔබට. නිකන් අහන්නේ ඔබට මේ ඔබ දහන්නේ වැරදිකාරයෙක් කරලා. ඔය පැහැදිලි ඔබ වැරදිකාරයෙක්. ඔබ මේ සියල්ල ආත්මීය වශයෙන් විඳින නිසා ඔබ වැරදිකරුවෙක්. සක්කාය වශයෙන් විඳින නිසා, දිට්ඨි වශයෙන් විඳින නිසා, උපාදාන වශයෙන් විඳින නිසා නේද? නාම රූප වශයෙන් විඳින නිසා. මේ ආයතන මමයි කියලා ගන්න නිසා. මේ ස්පර්ශය මම කියලා ගන්න නිසා මේ පටිච්චසමුප්පාදය. මේ ඔක්කොම මම කියලා ගන්න නිසා මේව මොකක් නොදන්න අවිද්‍යාව තියෙන නිසා ඔබ පොහොදුන් මිනිහෙක්. ඒක ඔබ පන්සලේ හිටියත්, ගෙදර හිටියත් නේද? මොකක් හරි වැඩකට ගිහිලා පොලිමක හිටියත් ඔබ කවුරු වුණත් කවුද කියන එක අදහලා නැහැ. රාජ්‍ය ඉහළ කෙනෙක්ද, පොඩි කෙනෙක්ද, සේවකයෙක්ද, වැසිකිලි හොදන කෙනෙක්ද අදහලා නෙමෙයි සියල්ලටම වෙන්නේ එකම දඬුවම. මේ එකම විඳිල්ල ගැන මේ කියන්නේ. ඒකායනෝ අම්බික්කවේ මග්ගෝ ඒකායන මාර්ගය. ඔබ විඳින හැටි, ඔබ සසරට වැටෙන හැටි, සසර ගමන නිවත්තන්න නැති අනිත් පැත්තට ගමන් කරන්න ඕනේ. මේ හැම එකෙම අනිත් පැත්ත සසරින් මිදෙන මග. ඔබේ ජීවිතයේ දැනට දහමෙන් තොරව ක්‍රියාත්මක කරන හැම මොහොතක්ම සසර. ඒකේ උඩුගම් බලා යනවා කියන්නේ ඒකේ අනිත් පැත්තට ක්‍රියාත්මක කරනවා. එහෙනම් අපි අද අන්නේ ඒ ටික අවබෝධ කරගන්නයි මම මේ මූලික කොටස කතා කරේ. එතකොට සංස්කාර ධර්මයන් එහෙම නැත්නම් මේ සකස් වීම සිත කය වචනය ඔබට සකස් වුණාම ඔබට දැනෙන්නේ නැහැ මෙහෙම සිතක් කයක් වචනයක් යම් අරමුණකින් චේතනාවකින් සකස් වුණා කියලා ඔබට හිතන්න හිත තුල ඉඩ නැහැ. ඒ කියන්නේ දහම සමුදය ධර්ම ඥානය ඔබ තුල පහළුනේ නැති නිසා. මේ ඥාන දර්ශනේ පහළුණු නැති නිසා ඔබට එහෙම එකක් පේන්නේ නැහැ. සිතක් කියලා පේන්නේ නැහැ. සිතුවිල්ලක් කියලා පේන්නේ නැහැ. එහි කෙලෙස් තියෙන බවක් පේන්නේ නැහැ. නේද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ සමුදය වෙන දෙයක් වය වෙන දෙයක්. සමුදය වය ධම්මානුපස්සීවා මේ ඇති වෙන නැති වෙන දෙයක්. බුදුහාමුදුරුවෝ මහා නේද මේ සතිපට්ඨාන සූත්‍රේ ධම්මචක්කපවත්තන සූත්‍රේ මොනතරම් ගැඹීරව මේ ටික කියනද යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ යංකින්ච කියන්නේ මේ අධ්‍යාත්මික තුල උපාදාන ස්කන්ධය. සමුදය ධර්මය කියන්නේ. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ නිරෝධ වෙන දෙයක් කියලා අපිට පොඩ්ඩක් හිතෙන්න. මේක අනිත්‍ය දෙයක් අල්ලගත්තොත්. ඒ ඔබේ නොවන දෙයක්, මගේ නොවන දෙයක්. අනිත්‍ය දෙය මගේ වෙන්නේ නැහැ. මගේ ආත්මයක් වෙන්නේ නැහැ. මගේ දෙයක් වෙන්නේ නැහැ. දැන් ඔබ තේරුම් ගන්න. දැන් ඔබ අවබෝධ කරගන්න. දැන් අවබෝධ කරගත්තොත් ඔබ ඇත්තටම ඒ අවස්ථාවන්හිදී ගැළපී පෙනෙන ශක්තිය ලෙස මේ දැන් අවබෝධ කරන ඥාණය ඔබේ පිහිටට එනවා. නේද? ඔය අර ධම්මචක්කපවත්තන සූත්‍රේ කොණ්ඩඤ්ඤ උත්තමයා ගැන කියනෝනේ. අර කෙලෙස් ධර්මයන් පහළ වෙනකොට ඒක පේන නුවණැස පහළ වුණා. නේ? ඉතින් කොණ්ඩඤ්ඤ උත්තමයා මේ ධර්ම ශ්‍රවණය කරගෙන යද්දී මේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සීල ධර්මයන් නිරුද්ධ වෙන බව දැක්කා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති පවත්තිතේචපන භගවතා ධම්මචක්කේ බුම්මාදේ වන්න ඔහුට ධම්මස පහළ වුණා. එතකොට අපිටත් දැන් මේ ඥානයක් තියෙන්න ඕන මේ හැම අදහසක්ම දැන් ඔබ නිකන් හිතලා බලන්න එන සීළු සිතුවිලි. එහෙම කියලා ගනිමු. ඒ සීළු සිතුවිලි අනිත්‍යයි නේද? නැති වෙනේව නේද? මේ ඔක්කොම සිතන හැටි නේද? සිතක් සකස් වෙන හැටි නේද? සිතුවිල්ලක හැඩයක් නේද මේක? මේ සිතුවිල්ල නේද ඔබ ජීවිතේ මමයි කියලා ගන්නෙ දැන්. එතන නේද කෙලස් ටික තියෙන්නේ කියලා දැන් දකින්න. මොන තරම් දහම සරලද? මොන තරම් දහම නිර්මලද? නේද? පිරිසිදු වතුරටවත් උපමාවට ගන්න බැරි තරම් පිරිසිදුයි මේ දහම. රත්තරන් වලට උපමාවට ගන්න බැරි තරම් ඊට වඩා අනන්ත ගුණයක් දහම පිරිසිදුයි. නේද? ඔබට පේන්න පුළුවන් මෙහෙම ඉස්සරහා බලනකොට හතුරෙක්. නමුත් ඔබ හිතන්නේ ඒ ඉන්නේ හතුරෙක් කියලා. ඒක ඔබේ හිත සකස් වුනේ හතුරෙක් විදිහට බලන්න. හැබැයි ඔබට හිත සකස් වූ හැටි කියලා බලන්න
මේ දර්ශන ඥානෙ, බුද්ධ ඥානෙ, බුදු පියාණන් වහන්සේලගේ ශ්‍රී සද්ධර්මයේ ඔබ තුල ජීවිතයක් වෙලා ආවේ නැහැ. ඔබ තුල ඒ වීරිය නැහැ. ඒ බලන එක වීරිය කියන්නේ. ඒක වීරිය ඇත්තටම. එහෙම බලන්න පුළුවන්කම වීරිය. බලන්න පුළුවන් නම් මේ සංස්කාර ධර්මයක්. මේක සිතුවිල්ල. මේ අකුසල් සිතක්. මට අනර්ථය පිණිස පහළෝ සිතක්. ඔබට මේ මන්නේ ඒකට කියන්නේ දහමේ හැසිරෙනවා කියලා. නැතු දහමේ හැසිරෙනවා කියන්නේ දහම අහගෙන නිකන් ඉන්න එක නෙවෙයි. ඒ දහම ඔබ තුලින් මතුවෙන එකයි කියන්නේ සද්ධර්ම ශ්‍රවණය කියලා. දැන් මේ ශ්‍රවණේ ඔබට ඒ මඟ හදනවා. දැන් මේ බාහිරින් ශ්‍රවණය කරන එක ඔබ තුලින් ධර්ම ශ්‍රවණේ ඔබට මාර්ග ලෙස වැඩෙනවා. එතකොට ඔබට දැන් කෙලෙස් පහළ වූ ගමන් ඔබේ ආරක්ෂාවට දහම මතුවෙන්නේ නැත්තම් කෙලෙස් වල සරණ තම ඔබ යන්නේ. අසවලා හතුර කියන තැන ඔබ තුල පහළුනේ කෙලෙස් ටිකක් විතරයි. රූපයක් තියෙනවා ඔබට ඇසුරු කරන්න. හතුර කියලා රූපයක් තියෙනවා. හතුර කියලා සංඥාවක් තියෙනවා. නේද? හතුර ගැන හිතනකොට දුක වේදනාව පහළ වෙලා තියෙනවා. සිත කය වචනක සකස් වීමක් තියෙනවා. අපුඤ්ඤාභි සංස්කාරයක් සකස් වෙලා තියෙනවා. මෙච්චර කිව්ව තේරෙයිද මන් දන්නේ නැහැ. නේ සංස්කාර ගොඩක් ගැඹුරුයි ඉතින්. සරලව හිතන්න ඉතින් මේ සිත කය වචනේ හැදුණු හැටි. දැන් මේ සිත කය වචනේ හැදුනේ හතුර කියන සංඥාවට අනුව නම් මේ අපුඤ්ඤාභි සංස්කාරය. අකුසල් සිත. දැන් මම විඳිනවා කියන්නේ විඥාන කියන්නේ විඳීම, සංඥාව ඇසුරු කරන එකට විඥාන කියන විඳීම. එතකොට මේ පංච උපාදානස්කන්ධයම මම නහදපු දෙයක්. මෙච්චර කල් පහළ සියල්ල නැති වුණා නම් මේකත් අනිත්‍ය දෙයක් කියලා ඔබට උජුපටිපන්න කියන්නේ ඕක. අන්නේ තීරණය ගන්න. නේ නැච කුද්දන් මේ නිකන් වෙනස් නොවන තීරණයක් ගන්න ඔබට පුළුවන් වෙන්න ඕන දැන්. ඔව් මේ සංස්කාරය මේක අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙය කියලා තීරණය ගන්නේ පහළ වෙද්දි නම් ඔව් මහා ශ්‍රේෂ්ඨයි. මේ විදුලිය කොටද්දි පේනව නම් විදුලිය අර අස්පලෝම ගහ පේනවනම් මේක යන්නේ තරම් වේගයක් ඔහුගේ උපාදානය සමගම මේ ඒකත් සිතුවිල්ලක් මේ පහළ වෙන එකත් සිතුවිල්ලක් තමයි. හැබැයි සිතුවිල්ලත් එක්ක මේක පහළ වෙන දවසක් එනවා. මොකද දෙක එකට එන දවසක් ඒ ගවදාරි. කවදා හරි මට්ටමට යොබේ සිත. සිත මේ ධම්මස වේගවත් වෙනවා කෙලෙස් වලට වැඩිය ඔබ තුල. ඔබ ශ්‍රද්ධාව වැඩි වෙන්න ධම වේගවත් වෙනවා. ඒ ගන්නට එන්න නම් ඔබ හොඳටම ධර්ම ශ්‍රවණය කළා ඉස්සෙල්ලාම ධම කෙරෙහි සැකේ නැති කරගත යුතුයි. ධම කෙරෙහි තියෙන ශ්‍රද්ධාව බලවත් කරගත යුතුයි. විරිය බලවත් කරගත යුතුයි. නැතුව නම් වෙන්නේ නැහැ මේක. නේද? දැන් ඔබ දවල් රෑ වෙවි දවල් වෙනවා උදේ වෙනවා දවල් වෙනවා රෑ වෙනවා දවස ගත වෙනවා අපි ඉන්නවා. අපි යන්නේ අපි ඉන්නවා කියලා අපි ඉන්නවා. දවල් වුණා රෑ වුණා දවල් වුණා රෑ වුණා. දැන් පොයෙන් පස්සේ අද දවසේ අපි මේ දේශනේ අහනකොට දවස් 3ක් ගිහිල්ලා. දවස් 3ක් රෑ වෙලා දවල් වෙලා උදේ දවල් රෑ. හැබැයි අපිට හිතන්න වෙලාවක් නැහැ. හැබැයි වෙනේව හිතනවා අපි මේ හන්දට හබල් දුරේක්ෂ ගැන මේ ආකිමිඩිස්ගේ නියම ගැන හිපොක්‍රටිස්ලා අර ටයිග්‍රීස්ලා ඔක්කොම ලෝකේ තියෙන වැඩකට මන් දන්නේ මට නම් සතේකටවත් වැඩක් නැහැ. මේ අය ඕවා තමයි ඔළුවේ තියෙන්නේ. නේද කොච්චර පොයලාද ඇස්ට්‍රොයිඩ් එකක් එනවද මම ඇස්ට්‍රොයිඩ් යනුවෙන් කියන්නේ තියෙන වචනේ. නේද කෑල්ලක් එනවලු පෘථුවියට දැන් ඒව එකෙන් ගැලවෙන්න හොයන්නේ. මහා කෑල්ල එන්නේ පෘථුවිය ඇතුලේ නේ ඔළුව ඇතුලේ තියෙන කුට්ටිය කඩම් වැටෙනවා. කඩම් වැට චප්ප වෙලා යනවා ඔබ. හැබැයි ඔබ හැම මොහොතකම මේ ඇස්ට්‍රොයිඩ් එකක් කඩම් වැටෙනවා. අපි ඇස්ට්‍රොයිඩ් කියන්නේ කෙලෙස් වලට. මේ කොහෙද පාස් කුට්ටිය පව අපට ඇදලා ගන්න අපි පව්කාරයෝ නම්. නේද? පුණ්‍යවන්තයෝ ඉන්න තැනට ඔය ඇස්ට්‍රොයිඩ් වැටෙන්නේ නැහැ. ඒක නිසා දැන් ඒ කියන්නේ වැටෙනවා නම් අපේ කාලේ හරි කියලා තමයි කියන්නේ. කියන්න තියෙන්නේ අපි හොඳට බලවත් වෙලා ඒක ඇද ගන්න ශක්තියෙන් කාමච්ඡන්ද අපි ගාව තියෙනවා නම් කෙලෙස් ධර්ම අපි ගාව තියෙනවා නම් ඇස්ට්‍රොයිඩ් එක නෙවෙයි. සමහරට අඟහරු වුණත් අපේ ඇඟට ඇස්ට්‍රොයිඩ් වල එන්න පුළුවන්. නේද? හඳ වුණා කඩා වැටෙන්න ඉඩ තියෙනවා. මොකද සූර්යෝ 7ක් පායලා විනාශ වෙන්නේ පව උපරිම ආවම කියලා අපි අහලා තියෙද්දිත් බෞද්ධ වෙන අපි අලු ගානේ. අපි ලේබල් ගහන් ඉන්න බෞද්ධයෝ කියලා. මලපොතේ අකුර ත්‍රිපිටකේ දන්නේ නැහැ. ත්‍රිපිටකේ පස්සේ ලියලා කිව්වහම මේක ලේසි කාටත්. එතකොට ත්‍රිපිටකේ නොගිහිල්ලා අනිත්‍යයට මේ අනිත්‍යය කියන පචවාහිනී ටික අහගෙන ඉඳලා දහම අපිට නැති වෙලි ඉවරයි. මේ ජීවමාන දහමක් මේ. සංස්කාරය බලන්න කාගෙන්වත් අහන්න ඕනේ. ඔබ බලන්න ඔබ දිහා. මෙතෙක් 15 සීල සිතුවිලි තියෙනවද නැද්ද කියලා බලන්න. ඇති වෙලා ටිකක් ඔබට විඳවලා නේ හොඳට හෙම්බත් කරලා සංසාරේ පහ කරවලා වෛරය ක්‍රෝධය උපලව රාගය බලවත් කරලා හද්ද නැතුව සිතුවිල්ල නිරුද්ධියට ගියා. මෙතෙක් උනේත් ඒක දැනට වෙන්නෙත් ඒක කොහේ ගියත් වෙන්නේ ඒක. ඒ නිසා ඔබට මේක ප්‍රශ්නයක් නෑ.
ඔබ විඳලා ඕව නැතුවත් බෑ. ඒව නැතුව ඉන්න එක මෝඩකමක් කියලා හිතෙන්නේ. මේ ලෝකයා ඒකයි බනින්නේ දහමට. නේද? මේ සියල්ල අතහරින්න ඕන පිරිස් හැම කාමරේටම ටීවී එකක් ගෙනල්ලා හයි කරගෙන. හැම කාමරෙම ලැප්ටොප් එකක් ගහගෙන. මම කියන්නේ නිවන් දකින්න ආපු පිරිස ගැන විතරයි. අනිත් අය අපි දන්නේ නැහැ. ඒ අය කොහොම හිටියම අපිට වැඩක් නැහැ ඇත්තටම. ඔබ සංසාරයෙන් ගැලවෙන්න නම් අය ඔබ කවුද කියලා හොයාගන්න ඉස්සෙල්ලා. ඔබ ඇත්තටම මේ බුදුහාමුදුරගේ මේ දහමක් අහන්නේ මරණාසන්න වෙලාවේ ගැලවෙන්න පුළුවන්ද? මේ දැන් බැරි එක. දැන් ඔබට එන එක කෙලෙසයක් අයින් කරගන්න ඔබට දක්ෂතාවක් නැතුව මැරෙන වෙලාවට ඔක්කොම මතක් වෙන්නේ Taman අයිති කරගත්ත කැමැත්තෙන් අයිති කරගත්ත ප්‍රබලයමයි අකමැත්තෙන් අයිති කරගත්ත ප්‍රබලයමයි. ඒක තමයි ඉන්නේ මුලට. ඒ ඔක්කොම මොකද්ද? සතුටක්ද දැන්? කැමැතිම කෙනා දාලා යනවා. දැන් සතුටක් දෙන්නේ දුකක්ද? තණ්හාව දෙන්නේ රාගයද? බලන්න නැද්ද කියලා. කැමැත්ත එනවා කියන රාගය. ඒකට ඇලුනා කියන්නේ තණ්හාව. ඒ රූපේ තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඒක තෝරගත්තා. දැන් සහනෙද තියෙන අසහනෙද? මරණ බයයි ওই දෙක අස්සෙන ඕක එනකොට මොකද වෙන්නේ? මරණ වේදනාව තව වැඩි වෙනවා. මැරිලා තියෙද සැනසille කවුරුවත් මේ අනුව බැලුවම. මේක ලේසි දෙයක් කියලා හිතනද? ඔබ හිතන්නවත් එපා. මැරිච්ච අය හොඳ තැන් වල ඉන්නවා කියලා. බොහොම අති දුර්ලභ දෙයක් කිව්ව කෙනෙක් මැරිලා සුගතියකට යන්නේ. බුද්ධ වචනේ ත්‍රිපිටකයේ කියවපුවයි දන්නවා. ඒ තරම් අති දුර්ලභ දෙයක්. නේද? මේ වචනේ තේරුම් ගත්තොත් ඔබගේ ජීවිතයේ දුක වෙනස් කරගන්නේ ඔබමයි. ඒ ඔබ බුදුන් වහන්සේ සරණ යනවා කියන්නේ ඔබ අහන මේ දහම් පණිවිඩය. ජීවිතේ භාවිතාංගයේ බවට පත් වෙන යම් මොහතක ඒ ඔබේ පෙර සසර බලයත් මේ මොහොතේ ශ්‍රද්ධා වීරිය කියන කොටස් එක්කොට ඒ ජීවිතේ දුක සතුට බවට සැපය බවට පරිවර්තනයක් වෙන්නේ. ඒක මේ සතුට කියන්නේ තවත් ඇසුරු කරන්න තියෙන ලෞකික කාමච්ඡන්දයක් නෙවෙයි, නිර්ාමිෂ සැපක්. ඒකේ රාග දේශ මොහ නැහැ. කුසල් සිත් බොහොම උසස්. ඒවා දැනී භාවිතා කරන අයට ඒවා පවා අනාත්මයි කියලා දැක්කම ඉතින් සම්පූර්ණයෙන්ම ගැලවෙනවා. ඒකෙනුත් මේ වික්මනින්ම ඵලයට යන්න තියෙන මාර්ගය අපි පුරුදු නොකළ නිසා මේවා ඇහුවා. මේවා අහලා දන්නවත් ඇති. සමහර අම්මලා මට අහුවෙලා තියෙන සතිපට්ඨානේ කටපාඩම්. දේශ දස්සමයක් නැවතිලා නැහැ. මේව පාඩම් කරන්න දීපුවා නෙවෙයි. ඉතින් අර බුදුන් වහන්සේ කිව්වෙම පාඩම් කරන්න දෙන එක නෙවෙයි මේ. මේක මොහොතක් මෛත්‍රිය වඩන එක වටිනවා කිව්වා. උදේට දාන ලක්ෂයක් දෙනවා කෙනෙක්. දවල්ට දාන ලක්ෂයක් දෙනවා. රැයට දාන ලක්ෂයක් දෙනවා. මේ ඔක්කොම අභිභවායනක මොහොතක මෛත්‍රිය. මේ මොහොතක මෛත්‍රිය යන උපාදාන ස්කන්ධෙන් මිදිලා චේතෝ විමුක්තියට සිත මොහොතක් තියාගත්තොත් අර දාන ලක්ෂය දෙනාට වැඩිය ඔව් ශ්‍රේෂ්ඨයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒතර අපි තේරුම් ගත්තේ නෑ මේවා මෙච්චර දහමක් කියලා තියද්දි නේද? මේකේ කියන හරය තියෙන මට කෙලින්ම මෙතන කියන්න බෑ. ගැටලු වෙන නිසා මම ඔය ගැටලු වෙන විදිහටයි කතා කරන් යන්නේ. එම නිසා ඔබට ඉන්න ඕන ක්‍රමය මේ කියන්නේ ඇත්තටම. බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ තවත් දෙයක් කරන්න කියන්න නෙවෙයි, නොකල යුත්ත නොකරන්න කියන්නේ. නොකල යුත්ත නොකරන්න කියන එක තමයි කල යුත්ත වෙන්නේ. හේරුන්නේ නැහැ මන් දන්නා. නොකල යුත්ත නොකරන්න කියන එක ඇතුලේ තියෙනවා කල යුත්ත. කරන්න ඕන මොකද්ද? නොකල යුත්ත නොකරන එක. ඒ තේරුනේ නැතුව ඇති. ඕක නොතේරෙන තමයි අපිට ඉගෙනුවේ. අපි ඉගෙන ගත්ත ක්‍රමය තුල ඔය වගේ එක තේරුම් ගන්න ඩබල් මීනින් නෙවෙයි මේකේ තියෙන්නේ, හැංගවුණු අර්ථයක් තියෙන්නේ. ඔබට දැන් තේරෙනවා. ඔබ දහම ගොඩක් කල් අහපු නිසා ඔබට මේක ඔබට පුළුවන් ඇති. හැබැයි අනිත් අයට මේක අහන ඔක්කොටම තේරෙන්නේ නැතුව ඇති. මම නැවත කියන්න. ඔබ නොකල යුත්තක් තියෙනවා. මොනවද? රාග දේශ මොහ ඇසුරු කරන එක. රාග දේශ මොහ ඇසුරු කරන එක නොකල යුත්ත නම් ඔබ කල යුත්ත මොකද්ද? රාග දේශ මොහ ඇසුරු කරන එක තමයි නවත්තන එක තමයි කල යුත්ත. පැටලුන්නේ නැහනේ ඔබට. ඔබට පැටලුන්නේ නැහනේ. හරි. එහෙනම් අඳුරට පහනක් දැල්ලනකොට දෙකක් එකට වෙනවා. මොකද්ද? අඳුර පළවා හරින එකයි ආලෝකය පත්තු වෙන එකයි. දෙකම දෙසරට වෙනවද එක සැරට වෙනවද? හැබැයි එක සැරට විස්තර කරන්න බෑ නේද? එක වාක්‍යයෙන් බැරි නිසා දෙකක් කියන්න ඕන. ආලෝකය විහිදුණා, අඳුර නැති වුණා. දැන් මේ දෙකම එකක් නේද? වාක්‍ය දෙකක කිව්වට දෙකක්ද? එක මොහොතෙන් එකයි. එහෙනම් ඔබ දහම ගලපනවා කියන්නේ මොකද්ද? දහම ගලපන අකුසල් නැතිවීමයි කුසලේ පහළවීමයි එකම මොහොත.
කුසල සුපසම්පදා. ඒතකොට පවෙන් ගැලවීමයි කුසලේ පහළ වීමයි කියන්නේ මොකද්ද? එකම දේ. සිත පිරිසිදු වීමයි කියන එක එකම දේ නේද? මහර දාම. මම හිතන්නේ දැන් නම් චුට්ටක් එලියක් ආව මූණු වල අර නිකන් මම දැක්කේ බෙරි වෙච්ච බතක් වගේ තිබ්බේ. බෙරි බත ඉතින් කන්න බෑ බත් කියලා කණ්ඩෑ නේද? ඇලෙනව නම් කටේ චස් චස් ගාලා කිරි බතුත් නෙවෙයිනේ. වෙලාසන දන්නවා කිරි ටිකක් දාලා ගන්න තිබ්බා. නේද? දැන් ටික කිනාවක් ආවා. එතකොට ඔබට කරන්න තියෙන ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. එකම මග මොකද්ද? නොකල යුත්ත නොකිරීම. එයයි කල යුත්ත. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය. රාග, දේශ, මොහ ඡය කරනවා කියන්නේ ඇසුර අඩු කරගෙන යනවා. අඩු කරනවා කියන්නේ එයට එකඟ නොවී ඉන්නවා. කාමයන් නැතුව ඉන්නවා. තණ්හාව නැතුව ඉන්නවා. රාගය නැතුව ඉන්නවා. කාමයන් කෙරෙහි. කාමයන් කියන්නේ රූපය කෙරෙහි. රූපේ කොහෙද පහළ වෙන්නේ? කොහේ පහළ වෙන රූපෙටද ඇලුනේ? මම උපමාවක් කියන්නද? මට සමහර උපමා කියන්න බෑ. හැබැයි එක සැරින් තේරෙන උපමා කියන්න පුළුවන්. මෙතන දෙපිරිසක් සිටින නිසා උපමා ගැනීම සීමා කරනවා. තනි පිරිසක් හිටියොත් මං කියාගෙන යනවා. දැන් ඔබ උපමාවක් ගන්න ඔබ බටු හොයන්න යන කෙනෙක්. බටු හොයන්න කෙනෙක් යනවා. දැන් බටු ගැන ඇයි දන්නවා. දැන් බටු හොයන්න යන කෙනා බටු ගැන දන්නේ නැත්තම් මොනවයි ගේන්නේ? වම්බටු ගේන්නත් පුළුවන්. තිබ්බටු ගේන්නත් පුළුවන් බටුනේ. නේ? බටු ගැන දන්න කෙනා කඩේ දැක්ක ගමන් මොකක්ද දෙන්නේ? මොන රූපෙන්ද යයි අරක තෝරන්නේ කඩේ තියෙන එක. කඩේ තියෙන හරි වට්ටි තුනක් තියෙනවා. ඒක තිබ්බටු තියෙනවා. තා ඒක වම්බටු තියෙනවා. අනිත් එකේ තියෙනවා බටු. තලන බටු, එළ බටු. එකක තියෙනවා. ඒකටනේ කියන්නේ ඔක්කොම. දැන් දන්න කෙනා ගියොත් බටු ගේන්න කිව්වොත් ගෙදරින් මොකද්ද ගන්නෙ? ඒ තලන බටුම ගන්නවා. ගන්නවා කියන්නේ එයාට උනේ මොකද්ද ඇතුලේ? එයාගේ දන්න බව ක්‍රියාව ලෙසට පහළ වුණා. මේක තමයි වෙන්නේ. ඉතින් දේවදත්තගේ සංසාර පුරුද්ද තිබුණු එක පහළ වුණා ගල් පෙරළුවක්. ඒක තමයි රූප ලෙස පහළ වුණේ. දැන් මේක පහළ වුණේ එළියද ඇතුලේද? ඉතින් ඕක තේරෙන්නේ නැත්තම් බෞද්ධයේද? නේ ඉතින් රූපන් සමුදය. මේ රූප සමුදයක් ගැන කියන්නේ එළියේ තියෙන රූපයක් ගැන නෙවෙයි. එළියේ තියෙන රූපය අසත් එක්ක ගැටෙන එක. මේක ගැටෙන මොහොතේ ඇතුලේ රූපේ සමුදය වෙන්නේ. ඇතුලේ තියෙන රූපේ තුලයි කාම තියෙන්නේ. ඇතුලේ තියෙන රූපේ තුලයි රාග, ද්වේෂ, මොහ තියෙන්නේ. එතකොට දැන් අපිට ඇසුරු කළ යුත්තේ මොකද්ද? දැන් අපි සසරෙන් ගැලවෙන්න ඇසුරු කළ යුත්තේ මොකද්ද? බුද්ධ වචනේ. බුද්ධ වචනේ ඇසුරු කරනවා යනු මේ ආදීනව මේ රූපේ ඇසුරු කරද්දී මට වෙන විපත්තික එවෙලේ ගලප ගන්න ඕන. ක්‍රියාවට ප්‍රථම ඇසුරට ප්‍රථම. පහළු ගමන් කෙලෙසෙන්නේ නැහැ අපි. උපතින් නෙවි වසලය ක්‍රියාවෙන්. එහෙනම් මේක ඇසුරු කිරීමෙන් වසලෙක් වෙන්නේ. දැන් ඔබට හිතනවා සිරිල් හතුරා. සිරිල්ම ගන්නම් මට පුරුදු සිරිල් කොහේ සිරිලෙද්ද දන්නේ එනවා. සිරිල් හතුරා. දැන් සිරිල් හතුර කියලා පහළ නුනොනම් මම මොනව කරන්නද? පහළ වෙන්නම හතුර කියලා නා. මම මුදේ පනින්නේ. ගගේ පනින්නේ පැන්නත් සිරිල් හතුර කියලා පනින්නේ මම. සයිනයිට් ගැහුවා සිරිල් හතුර කියලා පනින්නේ. දැන් සිරිල් හතුරා යනු මා තුල පහළ වූ සිතුවිල්ලක්ය. සිතුවිල්ලක්ය කියනකොට මොකද්ද අඩු වෙන්නේ? ඇසුරට තියෙන ඉඩ අඩු වෙනවා. සිරිල් හතුරා යනු ඒ වචනේ ඇතුලේ තියෙන්නේ ද්වේෂයයි. දැන් දැක්කේ මොකද්ද? පෙර නොදැක්ක දෙයක්, පෙර නොඅසපු දෙයක් මන් තුලින් අහගෙන දැනගන්නවා. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි. ඔන්න S2. සිරිල් හතුරා යනු මේක ඇතුලේ තියෙන ද්වේෂයයි. මම නොදන්න කාලේ මං ද්වේෂය අසුරු කරා කියන්නේ ද්වේෂයටනේ මං ඇලුනේ. එහෙනම් අන්න ද්වේෂය යනු කෙලෙස්ය. නේද? කෙලෙස් කෙරෙහි මගේ කැමැත්තටයි කියන්නේ තණ්හාව කියලා. මොන තණ්හාවද? රූප තණ්හාව. මොන රූපෙද මේ සිරිල් කියන රූපේ? කොහෙද තියෙන්නේ? කොහෙද උපන්නේ? ඇතුලේ. ඒකට සංඥාව ආවේ කොහෙන්ද? ඒක එළියෙන් දාවේ ඇතුලෙන්ද? ඒකත් ඇතුලෙන්. අර රූපය හැහරා ඇතුලට එනකොට ඇතුලෙන් එක්කෙනෙක් ආවා ඒ රූපෙත් එක්ක කවලම් වෙලා. හතුරා කියලා. මම හිතනවා තේරෙනවා කියලා. තේරෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. සමාධි භාවනා සූත්‍ර කද්දිම විදියට බුදුන් වහන්සේ මේ ටික විස්තර කරනවා. මහන්නේ උපාදානස්කන්ධය දැනගනිමු. සමාධියත් එයයි, ප්‍රඥාවත් එයයි, සීලයත් එතනයි ආරේකාන්ත සීලය. ඔබට මේ මහා වාසනාවක් ලැබෙන්නේ කොහොමත් අඳුරෙන් එළියට යන්න නේ තියෙන්නේ. එහෙනම් මේ අඳුරු යුගේ පලාගෙන එළියට යන්න. අඳුරු යුගේ තියෙන්නේ කොහෙද තියෙන්නේ? එළියේද තියෙන්නේ ඔබ ගාවද? ඔබ ළඟනේ අඳුරු යුගේ තියෙන්නේ. අඳුර කියන්නේ මේව දන්නේ නැති එකනේ.
නේද? දැන් ඔන්න දහම අහුණා. ඔන්න සිරිල් අයියා එකපාරට දැක්කකම හිතුණ හරමිනිය ආතුර පොල් හොරා. මේ එක වචනයකවත් ඔබට සැනසීමක් තියෙද? සැනසීම නැහැ කියලා තියෙන්නේ මොනවද? ඔන්න ඔබ හොයාගන්න දැන්. සැනසීම නැහැ කියලා තියෙන්නේ මොනවද? වචන ටිකකි අරමුණකි හැඟී සංඥාවකි. අරමුණ කියන්නේ සංඥාවයි. සංඥාව මතු කරපු රූපයයි ඇතුළට ආපු. බාහිරෙන් ඇතුළට ආපු රූපයයි. රූපය අජ්ජත්තං වා බහිද්ධා වා. අතීතං වා අනාගතං වා පච්චුප්පන්නං වා හීනං වා ප්‍රනිහිතං වා සන්තිකේ වා සන්තිකේ වා දුරෙහි වා ළඟෙහි වා. දැන් බලන්න මොකද්ද රූපේ හැටි? ලස්සනට විස්තර කරන බුදුන් වහන්සේ අම්මා සූත්‍රෙකම මුළු සූත්‍ර පිටකේ පුරාම මේ හැඩයට විස්තර කරනවා. අපි නම් ඉතින් ජීවය ලැබලා බුදු පියාණන් වහන්සේ අපිට ජීවය දුන්නා, අපිට අප්‍රාණිකව හිටිය අපිට ප්‍රාණය දුන්නා. ඔබටත් එසේ වේවා කියලා මම මෙච්චර මේ විස්තරයක් කරන්නේ. ඒතර බලන්න සිරිල් අයියා කියන රූපේ ආපු ගමන් ඔබට නොදැනෙන්න ඔබ පිස්සෙක් බවට පත් වුණා, විකෘති මිනිහෙක් බවට පත් වුණා. ඔබ විකෘති කියලා දැනගත්තේ කාගේ වචනේ ඇසුරු කරලාද? බුදුහාමුදුරන්ගේ වචනේ ඇසුරු කරලා. ඔබ මොන භාවනාව කරත් ඕක දැනගන්න හම්බෙන්නේ නෑ. ඔබ හුස්ම ගනි. හුස්ම ගත්තට ඕක නම් පේන්නේ නෑ. හුස්ම ගන්නේ නැත්නම් හුස්ම පේන්නෙත් නෑ. හුස්ම දිහා බලනවා කියන්නේ මේක පේන්නේ නෑ. හුස්ම ගන්න ඒක ඔබේ සමාධිය වඩා ගන්න. ඔබ සමාධියට තණ්හාව නිසා තමයි එකක් කරන්නේ. බුදුන් වහන්සේ උගන්වන්නේ ප්‍රඥාව, සම්මාදිට්ඨිය. අවිද්‍යාව නිරෝධා සම්මාදිට්ඨිය උදපාදී. අවිද්‍යාව නැති වෙනවා නම් අවිද්‍යාව නැති කරනවා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක. චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන එක. මේ ඇත්තටම ඉතින් බුදුන් වහන්සේ පාපු සිංහනාදිනේ. අපි හිවල්ලු. අපි මේ ඉතින් පොඩ්ඩක් උත්සාහ කරනවා මේ සිංහ ප්‍රාන්තයට යන්න නේද? අපි හැබැයි හිතුවේ අපි දන්න අය කෙරුමු කියලා. ඔන්න අපේ කෙරුමේ ඇති. සිරිල් අයියා හතුරා. මම විඳවන බව මම දැක්කේ බුදුන් වහන්සේ දහම දේශනා කර නිසා. නැත්තම් මට මං ගැන හොයාගන්න ක්‍රමයක් නෑ. බුදුන් වහන්සේ ඇති කල්ලිදි නැති කල්ලිදි මේව නොදන්න අය අන්ධ බාල උන්මත්තක ප්‍රත්‍යඥ නේද? කාමේසු කාමසු කල්ලිකාණු යෝගෝ. මේ කාමසු කල්ලිකාණු කියන රූපය අසුරු කරන එක යෝගයක්. ඒ කියන්නේ යෝගයක් කියන්නේ මොකද්ද? ඔබ තුල පහළ වෙන ධර්මතාවක් කියන එක. ඒක යෝගයක්. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. හීන භාවය ප්‍රත්‍යක්ෂ වෙන. හීන භාවය උපදින. ගම්ම්‍ය වෙනෝ කියන්නේ පහළ වෙනවා. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. පෝතුජ්ජනික කියන්නේ පහළ වෙනවා. අනරියෝ අනාර්ය බව. අනත්ත් සංහිතෝ අනර්ථ සහිත විපාක සහිත බව පහළ වෙනවා. මොකක් නිසාද? කාමේසු කාම සුඛ. කාමයෙන් ඇලෙන නිසා, රූපේ තුල ඇලෙන නිසා, රූපෙට එකඟ වෙන නිසා, රූපේ ඇසුරු වෙන නිසා. ඔච්චර කියලත් ඔච්චරයි සිංහලේ තියෙන්නේ මන් දන්නේ. සිංහල උපාධි මට නෑ. මට නිවන් දකින්න ඕන ටික තියෙනවා. නනලල ભેදේ මන් දන්නේ නෑ. ඒවනම් ඔබ දන්නවා ඇති. ඒව මේකට අදාළ නැත. නැත ඔබ හැම එකම කියන්න යන්න බෑ. ඔබ ඒව අල්ලන් මේ නනලල හර නැතිලු, ගැළපීම හර නැතිලු, මයන්නෙන් නම් මුයන්නෙල්ලු, අයන්නෙන් නම් මුයන්නෙල්ලු ගහ ගන්න ඒගොල්ලත් එක්ක. ඔබ හැම එකෙම ගැටුණා. භාෂාවෙන් ගැටුණා. නොගැටුනේ මොකෙන්ද? ඔක්කොම අතාරින්න ඕන එක අල්ලගෙන ගැටුණා. භාෂාවෙන් ගැටුණා. දැනීමෙන් ගැටුණා. මෙතෙන්ට ඒව අදාළ නැහැ. දැන් එතකොට සිරිල් අයියා හතුර කියන්නේ ඔබේ හොඳට පහළ වරුණක්ද? ඔබට අනර්ථය පිණිස පහළ වරුණක්ද? ගන්න බෑ. උත්තර දුන්නාට කමන්නේ මේ දෙන්න තුන් දෙනා. උත්තරේ හිතට ආවනම් අනේ අපිට වැරදිලා හිටිය බුදුහාමුදුරනේ ඔබ වහන්සේ නැතිනම් අපි ඉවරයි. ඔබ වහන්සේ මොනතරම් සරලව අපිට නිවන් දකින්න මාර්ගය කිව්වද නේද? මොනතරම් මේ ධර්ම මාර්ගේ සරලද? සිරිල් අයියා හතුර කෙනකොට මට වැරදිලා. හරි වචන එනවා කියන්නේ. මම මේ සරලව කියන නේද? මට වැරදිලා. නේද? එහෙම පේනවා කියන්නේ ඔබ මොනතරම් දහම් මැසක් ඇවිල්ලා දෙතේ. වැරදුනා කියලා මොනවයි තියෙන්නේ? සිරිල් අයියා හතුර කියන්නේ මොකද්ද? උපාදානස්කන්ධක පහළ වීම. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ. ඔය ඒකේ තියෙන ගැඹීර අර්ථ ටික. එතකොට මේ එකක්වත් මම වෙනද? රූපේ මමද, මගේද, මගේ ආත්මයක්ද? නැත. රූපේ නිට්ටයද, අනිත්‍යද? ඔබේ හිත තුල පහළුවක දිගට තියෙනවල ටඟල්ත මොහොතෙන් නැති වෙන. මොහොතෙන් නැති වෙනකන් ඔපිනුණත් ටිකකින් හරි අනිත්‍යයි කියලා තේරෙනවද? මොහොතෙන් පේන එක නෙදි ටික කලක් යයි.
එකපාරට ඩ්‍රයිවර් කෙනෙකුනේ නැහැ සීට් එකේ වාඩි වුණාම එකපාරට ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි ආදුනිකයෙක්. ඒක එල් එක ගැහුවේ පිටේ. ඉස්සරහා පැත්තෙත් ගැහුවේ එල් එක. බස් එකේ ඔබේ නෙවෙයි. පිටිපස්සෙත් එල් බෝඩ් ගහලා ලැජ්ජයි දෙන්නේ. එහෙම තමයි ගියේ. අපි දහම පුරුදු වෙද්දි වරදිනවා. අපිට බැනලා වැඩක් නැහැ. ඒ දහම පුරුදු වෙද්දි එල් බෝඩ් ගහපු ඇයට ජියර් දානකොට ජියර් දාදේ පැත්ත බලනකොට බස් එක හැපිලා. හැපුණා කියලා නැවැත්තුව දෙයයි. වන්දි ගෙවන්න උනුත් ලර්නර්ස් එකට වන්දි ගෙවලා ආයි පුරුදු වුණා. නේද? අර හැපුණු නිසා ආයි වෙනවද වරද? නෑ දැන් ජියර් දාද්දි ආරෙත් බලන් දාන්නේ. අන්න ඒ වගේ වැරදි හැදුනේ අපිටත් එහෙමයි. සසරෙම. දැනුත් එහෙමයි. අපි නිහතමානීව කියන්නේ අනිත් අය එකපාරට කරන්න යන අයනේ. අපි දෙන්නම් වැඩේ කියලා දුන්නා. ඔය දීලා තියෙන්නේ. එතකොට දැන් සිරිසේන සිරිපාල හෝ සිරිසේන හෝ කවුරු හෝ හතුරා කියලා එන එක ඔබට අහිත පිනිසද හිත පිනිසද හිත සුව පිනිසද අහිත පිනිස කියලා ඒ වෙලාවට නම් පේන්නේ නැහැ. සිරිපාල හතුර කියලා බලන එක තමයි සැප. අන්න ඒකට කියන්නේ කාමච්ඡන්දේ කියලා. ඡන්දේ කියන්නේ තෝරන එක. මොනවද මේ පිට මිනිස්සු තෝරන එක නෙවෙයි ඇතුලේ තියෙන රූප තෝරන එක. ඇතුලේ තියෙන රූප තෝරන එකට කියන්නේ කාමච්ඡන්දය. රූපය හඳුර ගන්න එකට කිව්වේ ඡන්දය, චිත්තය, විරිය විමර්ශනය, සතර ඉද්ධිපාද. සතර ඉද්ධිපාද කියන්නේ මේක නිවැරදි කරන බුදුන් වහන්සේ දුන්නු අපට තේරුම් ගන්න සීමාව. දැන් ඔබ තෝරන්න ඕන මොකද්ද? චිත්තය. ඡන්දෙන් කරන්නේ චිත්තය තෝරගන්නවා. විරිය වැඩෙන්න ඕන මොකද තෝරගත්ත දේ තියෙන අකුසල් වෙන් කරගන්න. විමර්ශනේ ඉන්න ඕන වෙන් වුණාද වෙන් නොවි එක ඇසුරු වෙනවද කියලා බලන්න. මේ මොනවද වෙන නමකින් කියන්නේ විදර්ශනා ඥානය. ඒ බලන වෙලාවට ਸਰව අකාලිකයි ඒ වෙලාවේ ඔබ. සියල්ලකින් මිදිලා ඉවරයි. ගත වෙන්න මොහොතක් නැහැ. ඊළඟ එකක් දකින්නකොට මොකක්ක ගත වුණේ නැහැ. ගත වෙනවා නම් කෙලෙස් ඇසුරු වෙලා. කෙලෙස් ලෝකෙටයි කාලයෙන් මනින එකක කාලය කියන්නේ කෙලෙස් වලට තවත් නමක්. අකාලිකයි කියන්නේ නිකෙලස් බවට තවත් විග්‍රහයක්. තේරුණා නේද? ගුඩ දේවල් අවබෝධ වෙච්ච තියෙනවා කියන්නේ ඉතින් මට ඕන එහෙම මහා දේවල් කියලා අපේ දේවල් ඔබට පොම්ප කරන්න නෙවෙයි. ඔබ ඉස්සෙල්ලා නිවැරදි කෙනෙක් කරන්න ඔබ ඉස්සෙල්ලා නිහතමානී වෙයි ඇත්ත. මට තාම බෑ. මට තාම මගේ හිතට එන කෙලෙස් අතහරින්න මට තාමනේ බෑ. කියලා හිතන එකත් නිහතමානීකම. ශ්‍රේෂ්ඨකම. මට ඇත්ත මේ කෙලෙස් එනවා තාම මට මේව අතහරින්න ශක්තිය මදි බල ධර්ම මට නැහැ. ඉන්ද්‍රිය ධර්ම වැඩුණට මේ අවබෝධතා ඥාන වැඩුණට බල ධර්ම බවට ඒවාපත් වෙලා නැහැ. මගේ බලයක් වශයෙන් පහළ වෙලා නැහැ ශ්‍රද්ධාව. මගේ විරිය තාම බලයක් වෙලා නැහැ. සතිය බලයක් වෙලා නැහැ. හිත තුලම මට ඉන්න තාම බෑ. බාහිරෙත් පොඩ්ඩක් පේනවා අවධානයත් බාහිරට යනවා. හිතේ අවධානය කැඩෙනවා. සිරිල් හතුර කියලා තප්පරයක් දෙකක් පේනවා. මට විරියයි බලයයි නැහැ. ඒ නිසා සතිය ප්‍රඥාව දෙකත් මට ඒ වෙලාවේ නැහැ. ඒ වෙලාවේ මං අයිති කරත්තේ බැඳ ගොනෙකුටමයි. ටික මූණු ටිකක් මම ගැන නේ ඔබ ගැන නෙවි. ඔබ මාස්ව කරත්තවල යනවා ඇත්තේ. ඔබ වාර්ලේ යනවා ඇති අපේ පිට උඩ නැගලා. කමක් නැහැ. මේ මං ගැන කිව්වේ. ඒ නිසා දැන් ප්‍රශ්න නැහැ නේ. ඔබ මූණු ඇඹුල් කරගන්න ඕනේ නැහැ. මේ දෙන්න තුන් දෙනා වුණ සතුටින් ඉන්න. මේ අයට නෙවි කිව්වේ මං ගැන. සිරිල් අයියා හතුර කියලා හිතන මොහොතේ මම බැඳලා තියෙන්නේ කරත්තෙට. මම සිරිල් අයියා හතුර කියන්නේ සිතුවිල්ලක් දකින්න මොහොතේ ලණුව ලිහිලා. ලණුව නම් තණ්හාව ලිහිලා ඉවරයි. අප ගමන එතනින් ඉව නිසා කරත්තයක් නැහැ. නේද? දැන් බුදුහාමුදුරුවෝ කියනෝනේ මේ බුදුන් දේශනා කරන මහා ගාම්භීර දේශනාවක් නේ. මේ මෛත්‍රිය කියන්නේ මෙත්තාය බික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානී කතාය. මොකද යානයක්මයි. යානයක් වෙමයි. එතකොට යම් පැත්තකට ඔබ යනවා නිවන පැත්තට. ආසේවිතාය සේවනය කරනකොට බුද්ධ වචනේ සේවනය කරනකොට භාවිතා වෙනකොට බහුලීකතාය බහුල වෙනකොට ඔබ තුල දහම් රසය බහුල වෙනකොට මෛත්‍රිය වැඩෙන්නේ. ඔබ සියලු සත්‍යෝ නිදුක් වේවා කියපු අය මන් දන්න ඔබව කියන්නේ නැති ඕන තරම් 60 70000ක් කියලා ඇති. කෝටි ප්‍රකෝටි වාරයක් කියලා ඇති. හැබැයි ඔබ තාම අනුන් එක්ක ගැටීමෙන් මිදිලා නැම මොහොතක්වත් මිදිලා නැහැ. බැරි නම් නිකන් හරි තනියෙන් ගත් කූරු කනවා. තනියෙන් කෑව කියලා මොකුත් හම්බෙන්නේ නැහැ. හකුරු කෑල්ලක් විකුණනම රහක් හරි තියෙනවා. දත් විකුවට හම්බෙන්නේ නැහැ. අනේ අද හරි සතුටුයි මටත් මොකද නැහැ කියලා කියනවනේ.
මෙන්න මෙහෙමයි අසංකත අපි තුල වැඩෙන්නා වූ සංස්කාර ධර්මයන් ජීවිතයේ බවට පත් වෙලා සසර පුරාම අපි මේ අත දිව්වේ. දැන් ඔබට බුදුන් වහන්සේ උගන්වන්නේ මේ ඉන්න සමාජය තුලම අපි එහෙම ගනිමු. මේ සමාජය තුලම ඔබ නිකලස් කෙනෙක් වෙලා. ඔය බුදුරජාණන් වහන්සේගේ දරුවෝ බඩගින්නේ හත් වේලක් හිටියත් ළඟ වැටුණු දේවත් වැළඳුවේ නැහැ. කලන්තේ හැදිලා වැටුනේ භික්ෂුන් වහන්සේට. අන්තිමට ඇවිල්ලා මිනිස්සු හිතුවේ අපවත් වෙලා කියලා. උස්සගෙන යන ගමන් මූණ මැලවිලා තියෙනකොට අර ළඟ වැටිලා තිබුණු අඹ ගෙඩිය අරන් ඉස්ම ටිකක් දැම්ම බලන්න හෘද වස්තු වැඩ කර නිසා. එතකොට පණ ආවා. එතකොට උන්වහන්සේගෙන් ඇහුව මොකද කියලා. මං निराහාරව හිටියයි කිව්ව මෙච්චර දින ගාන. අර ළඟ තිබුණු අඹ අපි අදින්නාදානෙන් වැළකීලා කියලා බාහිරනුත් පෙන්නනවා ආධ්‍යාත්මනුත් පෙන්නවා. එතකොට තමයි ඒ අයත් සිල්වත් උනේ. මේ තරම් බුදුන් වහන්සේගේ දරු අදින්නාදින ආධ්‍යාත්මය තුලත් බාහිරෙනුත් වැළකී සිටියේ. අන්න ඒකට අපි කියයි බඩගින්නට නොකා පුළුවන්ද? නිවන් දකින්න නම් ඔය විදියට නම් ඉතින් ටිකක් අමාරු බව තරයේ මතක තියාගත යුතුයි. දවසක් හරි මේකට කැප වී යුතුයි අඩු ගානේ. දැන් ගිය අවුරුද්දෙත් අපි අවුරුදු කෑවා. ඊට උඩින් අවුරුද්දෙත් කෑවා වෙලාවට නැකතත් ගත්තා. හරි ගියපු එක මූණක් මම තාම දැක්කේ නැහැ. හරි හැමදාම කියන්නේ වියදන්ලු හැමදාම අඬනවා. ඉතින් මොන අවුරුද්දක්ද හරි ගියේ? හැබැයි සූර්ය මංගල්‍ය කිව්වා. සමගියෙන් ඉන්නවයි කිව්වා. අපි ජාති මම නම් තාම එක මිනිස්සෙක් දැකලා නැහැ ඔය කියන ලක්ෂණ තියෙන. මේ අපි බොරුවෙන් හැමදාම මුලා වෙලා හිටියා. තවදුරටත් දහම අහන අපි මුලා වෙනවද නැද්ද කියන එක තීරණය ගන්නවද? ඔබ ඉස්සෙල්ලා නිවැරදි වෙලා පෙන්වන්න. ඔබට මේ කවුරු දිහා බැලුවත් ඔබේ හිතේ කෙලෙස් නැත්තම් නේද? හඳ සමානව පායනවා කාටත්. බෞද්ධ ගෙදරට වෙනම හඳ එළියයි. මුස්ලිම් ගෙදරට වෙනම හඳ එළිය එහෙම එන්නේ නැහැ. එහෙනම් මේ ඔබ සමසිත ඇති, සම කරුණා ඇති කෙනෙක් වෙන්න. ඔබට මේ හැම කෙනා දිහා බලනකොටම ඔබ රාග දේශ මොහ නැතිනම් ඔබ තුල ඒ ජීවිතාංග සකස් වෙලා සමසිත, සම කරුණා, සම මුදිතා නේද? ඒ මිනිස්සු නොදැනගත්තට ඔබෙන් ඒ යුතුයකම ඉෂ්ට වෙනවා. හැම જાතියක්ම ඔබෙන් සැනසෙනවා. ඔබ කොතන හිටියත් ඔබෙන් yaadෙනවා. ඔබ කොයිතන දින්නේ වෙලාවේ බස් නැවතුම් පළක දින්නේ ඒ ඉන්න අයට හරියනවා. ඒ අයගේ පෙරපින් ඔවුන්ට නෙදෙනින් නැවිස්සෙනවා. බුද්ධ වචනේ අහනකොට ඔබ නිමුනේ ඒකයි ඇවිස්සුනේ කුසල්සිත පෙර සසර පුරුදු. එහෙනම් ඔබ ඉන්න තැන මේවා සිද්ධ වෙනු ඇත. උතුමන් පහළ වෙන කල රජු හොඳ කලනි කලට වැසි ලැබෙයි කිව්වේ. උත්තමයාගේ ගුණයට වැසි ලැබෙන බව. මෝඩයන් නැති කල වැසි කාලයට වැස්ස අතුරුදහන් කරත් බුදුන් වහන්සේ දේශනා කරන පැහැදිලිවම වැස්ස වලහක දෙවියෝ වැස්ස උරාපොත් පොඩ්ඩක්වත් වහින්න දෙන්නේ අසුරයෝ වස්සේ ජලයේ උරාපොත් වැසි ජලයේ මූදට විසි කරා. මේවා චිත්‍රපටි කතා කියලා කියන අයට කියන්න අරින්ද කොහොමත් එහෙම කියන පිරිස තමයි බහුල මේ කාලේ. සද්දන ප්‍රතිරූපක සූත්‍ර කිව්වේ ඕවා කියන අය තමයි ඉන්නේ. බුදුන් වහන්සේට බණිත් ශ්‍රාවකයන්ට බණිත් ධර්මය හැසිරෙන අයට අපහාස කරත්. එහෙම පවතින යුගයේ මේ තියෙන්නේ. ඒ නිසා මේ අස්සෙන් තමයි හරියට ආලෝක ධාරාවල් පොඩි ආලෝක ඇවිල්ලා ඒවා මහා ආලෝක බවට අනාගතේපත් වෙන්නේ. එවැනි පිරිස් බහුල වෙන යුගයේ මේ නැවත පටන් ගන්න තියෙන්නේ. ඒක ඔබ හොඳට අවබෝධ කරගන්න ඔබේ ජීවිතේ ඔබ ගත කරන්නේ සතුටින් ඉන්න මේ දඟලන්නේ කවුරුද? මම දන්නවා මේ හැම කෙනාම මෙච්චර කලම් මහන්සි වෙන මේ සතුටින් ඉන්නේ. දුකෙන් ඉන්න දඟලන්න ඉන්න කෙනෙක් මෙතන මම නම් පේන්නේ නැහැ. මේ හැම කෙනාම හැම දෙයක්ම කරන්නේ අතින් පයින් කටින් ඇහින් පස්පලෙන් නේ ඔක්කොම කරන්නේ කොහොම ඉන්නේ සතුටින් ඉන්න. එකදු සතුටින් ඉන්න මූණක් මට මේ ස්ථානේ නම් පේන්නේ නෑ. ඔක්කොම නිකන් හපුතලේ ඇදපු අර කරත් එකට ගහපු අය ඌ බාහකට හපුතලේ යදිනකොට අම්මෝ කොහොම ඇද්ද නාස්ලනුවට නාස් කැපිලා බුදුහාමුදුරුගත් උපමාව මම මේ වැඩි පොඩ්ඩක් ඒකතු කරා. ඒ වගේමයි කාගෙත් මූණු. නමුත් දහමහන වෙලාවට ඔබ එහෙම නෙවි ටිකක් අර තාරකාව බබලන්න ආසේ රාත්‍රියට නේද? මේ වෙලාවට හරි බබ රැහැටනේ තරු බබලන්නේ දවල්ට බබලන්නේ නැහනේ. එනම් රැහැට බබලන්න ආසේ දහමහන වෙලාවෙ විතරක් බබලනවා. දහම යුණුම ආයිත් දවල් කාලේ තරු නැතුව ආසේ මූණු ඇඹුල් වී ජීවිතයේ අඳුරට ගොස් ඇත. හැබැයි ඔහුද දන්නේ නැති ඔහු තුල විපාකයක් ඇත. දහම අහනකොට දන්නවා මම අයියෝ මොනතරම් මෝඩෙක්ද මොනතරම් උන්මත්තකෙක්ද මොනතරම් මේ
ප්‍රතඥ භාවයේ කෙලවරට කියපු කෙනෙක්ද? මොනතරම් අවිද්‍යාවේ ඉන්න කෙනෙක්ද? බුදුන් වහන්සේ පහළ නූන නම් මේවා අහන්නත් නැහැ, දැනගන්නත් බෑ, දැනගන්න ක්‍රමයකුත් නැහැ. බුදුන් වහන්සේ පහළ වුණත් දැනගන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? මේ දෙන්න තුන් දෙනාද ලංකාවේ ජනගහනය? කොරෝනා වලින් වළක්වලා අපිට. එහෙනම් කොරෝනා වලින් මේ වැඩසටහන දීලා තියෙන්නේ නිවන් දකින්න අයට පහර. නිවන් දකින්න කැමති කෙනා නාස්ලනු බැඳන් හරි එනවා. හැබැයි නාස්ලනු බැඳන් ওই පාටි කරන්නේ දැන් මිනිස්සු. මහා 5 ස්ටාර් පාටි තියන්නේ මොකුත් නැතුව. නේ? දැකලා තියෙනවනේ ඕන තරම් තියෙන උත්සව. ඒකට දහමහන තැනට බාධක හැමතැනම. තාම මේ විකෘති යුගය ඉවර නැහැ. ඒව ඉක්මනින් ඉවර වෙයි. ඒ යුගයේ උදා වෙයි. මොකද බේරෙන්න බැරි බව පේන දවසට ඔක්කොම හරියයි. මේ මොනවා කරත් බේරෙන්න ක්‍රමයක් නැති බවනේ දැන් පේන්නේ. ඔය කොරෝනා වලින් කොරෝනා නෙවෙයි ඉස්සරහට වෙන්නේ. කොරෝනා පොඩි දෙයක් වෙයි. කොරෝනා කමක් නැහැ කිය ඊට වඩා දරුණු දේවල් වෙන යුගයේ ආවම පිළිගත්තත් නැතත් මේක බැබලෙන කාලයක් එයි. බබලන්න ආපු පිරිස නායකත්වයට ඒ ඇත්තොන්ට ආශිර්වාද කරනවා මම. ඒ සිද්ධිය වෙනකොට මේ වෙනි ක්‍රමයක් නැහැ. ඇඹුල් මූණු නැහැ. බොහොම සතුටෙන් දහම හොයන අය පමණක් හම්බ වෙයි. නේද? නිර්මලම දහම මතුවේයි. ඒ ඇස්පිල්ලන් හෙලන වේගෙන් ඔබට ඔබ පෙනෙන ඥාන දර්ශනය කියන්නෝ බහුල වෙයි. අසණ්ඩ ලැබෙන්නේ පුවත් පමණි. එසැනින් පුවත් නැත. නේද? සත්‍ය වූ ප්‍රවෘත්ති නැත. එකම දෙයයි ලෝකේ තියෙන නිබ්බාන සච්චිකරණය කියන එක විතරයි. යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියන වචනේ විතරයි අහන්න ලැබෙන්නේ. අප්පමාදෝ අමත පදං කියන එක විතරයි අහන්න ලැබෙන්නේ. නේද? පමාදෝ මච්චුනෝ පදං කියන එක අහන්න ලැබෙයි. ප්‍රමාදයේ මායයාගේ මගය තප්පරයක්වත් සිරිල්ලයි හතුර කියලා නොබලන් සංස්කාරකියා නුවණින් විමසව්. අන්නේ ටික කියන අය පහළ වෙයි. ඒකනේ ශාසනය කියන්නේ නේද? අන්න එදාට ඔබ අමෘත මහ නිවන වලදී ඔබ නිවිලා මැරෙනකම් කන්නවන ටික කොහොම හරි හොයාගනි. කො ලැබෙයි. ඔබ ගමන ඉවර කරලා නම් ඔබ හොයනකන් නෑ. ඔබට ලැබෙයි. ඒ ඔබේ පින් ටිකට ලැබෙයි. ලැබෙන මාර්ග පෑදෙයි. මම මේ කියන්නේ දහම. කාගේවත් ඒවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. ත්‍රිපිටකයේ තියෙන සාරාංශය ඔබට ගැළපෙන අයුරින් ප්‍රකාශයක් විතරයි මේ කරන්නේ. ඒතර ඔබට අවශ්‍ය දේ ලැබෙයි. ඒ ඔබගේ සීළු ක්ලේශ මූලයන් සිඳ දැමුණු දවසට ඔබ මොකුත් කරන්නේ නැහැ. ඔබට ලැබෙන්න ඕන සිව්පසේ ලැබෙයි. ඔබ විලි වසා ගන්න විතරක් අඳී. සීතලට අවුවට වැස්සට මූණ දීම සඳහා අඳී. කුසගිනි නිවීමට හර ගනී. විටමින් සඳහා කියන විකෘති මානසිකත්වය හොසි විලයයි. හැඩය පිණිස සෙල්ලම් පිණිස සැරසිලි පිණිස කියන විකෘති මානසිකත්වය කියන ශාසනයට අනුව මේ විග්‍රහය යන්නේ. ඒ මානසිකත්වයේ නැවති කුසගිනි නිවීමට හර ගනී. බුදුන් වහන්සේගේ ඒ අනුශාසනාව ඔබේ ජීවිතාංග වෙයි. දැනට ඔබේ අනුශාසනාවේ නැහැ. මම හොඳටම දන්නවා. ඔබ ගන්නකොට බලනවා ප්‍රෝටීන් වැඩිම ආහාරය මොකක්ද කියලා. ඔන්න ඔබට ලැබුණු පුවක්. කනකොට පලා ටිකක් කන්නලු ඇස්සෙද. හැබැයි කවුරුවත් ඇස් හොඳට පේනයි ලංකාවේ තාම මම දැකලා නැහැ. පලා කන තරම්. හරකෙකුටවත් හම්බෙන්නේ නැහැ. හරකත් ගැට ගහලා තියෙන්නේ තනකොළ ටිකක් ගන්න. ගැට ගහලා අපි පලා කනවා. අපි අපිට ඇස් රෝග බලන්න. ඇස් රෝහල්, ඇස් වාට්ටු, සුද, රත ඇස්වල කෑලි නැහැ. මේ කියන්නේ තියෙන දේවල් අපි රැවටිච්ච ප්‍රමාණය. නේද? ඔබ කුසගිනි නිවීම සඳහා ගන්නකොට විටමින් පිණිස කියන මිත්‍යාව විකෘති මානසිකත්වය සම්පූර්ණ හොස් වෙලයි. මම දහමට අනුව මේ විග්‍රහ කරන්නේ. මම කොහේවත් කතා කරන්න පොඩ්ඩක් බය නැහැ. මොකද මම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම ආගෙවත් තියෙන එකක් නෙවෙයි. ඔබ ඒ දවසට හරි සතුටු වෙයි. බඩගින්න නිවුනම ඇතිනේ. දැන් ඔබ හැම එකෙම කරගත්තේ ඕකනේ. කාලේ වුණාම මොකද ඔබ චොක්ලට් තියේයි, අරව තියේයි, සාම්බාරු තියේයි තියෙනවයි. බඩ ඇතුළේ සාම්බාරු දෙන්නේනවයි. දැන් තමයි පොඩ්ඩක් තේරෙන්නේ නේ. මෙතනින් උගුරෙන් එහාට ගියාම තියෙන්නේ වමනේ. උගුරේදී කටේ හපේ. හප කරලා කෙල ගහගෙන බත් වලට කෙලක් ගහලානේ කන්නේ. ඒකේ පිට දිගල ගැහුව කන්න බෑ. කටට දාලා කෙල අඹරලා කෙල දාලා අඹරලා හපයක් කරලා ගිලිනකොට උගුරේදී උගුරේ තියෙනවා අර මැලියන් ඔක්කොම එකතු වෙලා තට්ටුවක් ගිහිල්ලා ඔය තියෙන ආමාශය හරි මොහොකට හරි ගිහිල්ලා එතෙන්දි තියෙන ඒවා කවලම් වුණාම දැන් එළියට ආව මොකෝ වෙන්නේ? ගොඩොස් ගෑවොත්. කෑම දාලා දුවනවා.
එතෙන්දිම වමනේ. දැන් ඔබට දැනෙනවා මේ පැටිස් එකක් තියෙනවා, වඩේ එකක් තියෙනවා, කොතරොටියක් තියෙනවා නේද? දැන් ෆ්‍රයිඩ් රයිස් ටිකක් තියෙනවා දැනෙනවා. නෑ, කයා මේක රිදෙන්න ගත්තාම තවමක් හරි දාන ඕක ගහගෙන යන්න. කාපුව නවත්ත ගන්න දගලන ඉන්නවා මෙතන විටමින් එක කියලා. මහන්සියෙන් හම්බ කර සල්ලින් ගත්ත ඒවා නවත්තගත යුතුයි කියන අය ඉන්නව නැහැ. ඉතින් මේවා අවබෝධ වුණාම තේරෙන්නේ නැහැ බඩගින්න නිවුනම ඇති. සරලයි. අල්පේච්ච වෙනකොට ඔබ දැන් ඉතින් කියයි මේව සමාජ විනාශ කරන දහමක්. ඔව් බුදුදහමට ඔහොම තමයි කවුරුත් එදා ඉඳලා 1505 ඉඳලා ඔය මතය අපිට ගැහුවා. දහමට ගැහුවා. ඊට පස්සේ අපිට 48 දී හොඳටම ඔක ගහන ක්‍රමය උගන්වලා දීලා ගියා. දැන් ඉතින් අපි එකෙන් බැට කෑව සාසනේ. හැබැයි ඉතින් අවශ්‍ය කාලෙදී මේක පොඩි පොඩි හතු වගේ පිපිලා ලස්සනට පළ වෙලා පර වෙන්නේ නැති මලක් ඇදිලා එයි. ඔබ තුල දැන් ඔබ බලන්න ඔබේ ඇඳුම දිහා දෙසරයක් කවුරු හරි බලුවොත් මොකක් හිතෙයිද ඔබට? බයක් එන්නේ නැද්ද? යනෝ නේද පොලිසියට? කියන්නේ මේ මහා බලනවා වැඩි කියලා. නේද? දැන් හැමේකෙම අපි විඳවනවා. හැබැයි අපි දන්නේ නැහැ. දැන් අපි කාපු එකත් අපිට වැඩක් වෙලා නැහැ. චීවර පින්ඩපාත බිව්වා. බිව්වම මේ වුණේ තිබානේ වුණා විතරයි. දැන් දැනෙන්නේ මගේ බීම තියෙනවයි ඔරෙන්ජ් බාර්ලි තියෙන උගුරේ. දැනෙන්නේ නැහැ තිබා නැහැ කියලා දැනෙනවා එච්චරයි. ඒතර උනේ මොකද්ද තිබහනේ වුණා. දැන් මේ ඉන්න තැනින් මොකද්ද වෙලා තියෙන්නේ? පාර යන මිනිස්සු එබිහෙබි කියෝ ගෙට. මොකද ඔබ කරන්නේ තාප්පේ අඩි 6ක් උස්සලා ගහනවා. ඔය වෙනවට කැමති නැහැ. නේ? කටවහ ගන්නව කියලා මූණක් කෙල්ලන ඉස්සරහින්. පූල් ගෙඩියක් කියලා දුක් විඳින හැටි මේ කියන්නේ මිනිස්සු. වැඩිපුර බැලුවොත් වැඩිපුර බලන කෙනා මාක් කරන් පොල්ලත්තක් නැති වුණත් ඒට විරුද්ධව පැමිණිල්ලක් දානවා ගිහිල්ලා. අපි විඳින හැටි කියන්නේ. චීවර පින්ඩපාත සේනාසන ගිලානප්පච්ච කියන්නේ අපේ ජීවිතේ පවත්තන්න නඩත්තු කරන්න අපිට බාහිර පරිසරයෙන් අපේ ජීවිතේට එකතු වෙන කොටස්. ඒවා සරල වෙනවා ඔබේ. අද නෙවෙයි. ඔබ මේ නුවණ ස්ථිර වුණු දවසට. නේද? ඒව වෙයි කවදා හරි. එදාට ඔබේ මහන්සි වෙන්න තියෙන පාරත් අඩු වෙලා විවේකයක් එයි බාහිරෙනුත්. ආධ්‍යාත්මික සිත කොහොමත් විවේක ගන්නවා. එවිදිද්දෙත් විවේකයි. වසග්ග පරිණාම සිත නේද? චේතෝ විමුක්ති සිත. ඔබ මහා ගාම්භීර නම් වලින් හඳුන්වන මේ උතුම් බුදුන් වහන්සේගේ මහා අර්ථ කතන නේද? දැන් අපි කාලා ටිකක් යනකොට මූණ යනවා පල්ලෙහාටම එල්ල වැටෙනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ නිදිමත. ඊළඟට ටිකකින් කාපු නිසා එන නිදිමත කියන්නේ බත් මත. ඒක වෙනම එනවා. දැන් ඔබ සතුටින්ද ඉන්නේ කියලා ඇහුවොත් ඔබ කොහොමද කියන්නේ? සතුටින් ඉන්න කෙනා නිදිද සතුටින් ඉන්න කියලා අවදියෙන් දින්නේ. මේ සතුටින් ඉන්න කෙනා කොහොමද ඉන්නේ? හොඳට අවදි. මේ ඇතියා බැලුවම කවුරුවත් අවදියෙන් නැහැ ඔක්කොම. එක්ක නිදා ගන්න එන්නේ දහමාන තැනට. එක්ක කහින්නේ එන්නේ කාරින්නේ මෙතෙන්. උගරට එන්නේ මෙතෙන්දී. ඒ ඔක්කොම කරන්නේ මෙතෙන්දී. පේනයි ශ්‍රද්ධාව ආපු කෙනාට මොකක්වත් වෙන්නේ ලස්සනට. ඉතින් අපි දැනගත යුතුයි මම මේ ටික කතා කරේ. දැන් ඔබ ධර්ම ඥාන තියෙන අය. ඔබට මේක භාවිතා කරන්න මහා බල ශක්තියක් මම මේ ලබා දෙන්නේ. නේද? ඔබ මේ වෙලාවේ සතුටින් ඉන්නේ ඇයි කියලා ඔබට දැන් දැනෙනවා ඇති. මේ බුද්ධ වචනේ අහනකොට මහා පුදුම සතුටක් ඇතුලෙන් උපදිනවා. ඒක මේ යමක් නිසා වෙන දෙයක් නෙවෙයි. ඒ දහම නිසා වෙන දෙයක්. ඒක ප්‍රත්‍යක්ෂ වීමෙන් ප්‍රත්‍යක්ෂ වීමෙන් හේතු නිසා හටගත්ත කෙලෙස් ඇසුරු නොවීම නිසා හටගන්න දෙයක්. නිර්ආමිෂ සතුටක්. ආමිෂයන් නිසා වැඩෙන දෙයක් නෙවෙයි නිර්ආමිෂයි. මේ සතුට. ඒක දිහා බැලුවොත් මොකද? ඒකත් සංස්කාර. ඒක මම වෙන දෙයක් නෙවෙයි මගේ නොවේ කියලා ගත්තත් ඔබ සර්ව සියලු කෙලෙසුන්ගෙන් මිදුණා. සියලු සංසාරේ දේවලම ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි උපදින්න තියෙන මට්ටම් වලින් මිදුණා. අතික්කම දේවානං දේවානුභාවಂತಿ. අතික්‍රමනේ කෙලවරම කරා. තේරුණාද? මේ මට්ටමට මේ හිත පුහුණු කරන්න ඔබට පුළුවන් දැනීමක් මේ ගත්තේ. එතකොට සිරිල් අයියා හතුර කියන මට්ටමට ආයි ආවත් අපි. සිරිල් අයියා හතුර කියන මට්ටම කියන්නේ ඔබේ කෙලෙස් මට්ටම. සිරිල් අයියා හතුරා කියලා මා තුල පහළුනේ සිතුවිල්ලක්ය රාගය, දේශය, මෝහය කිය දකින්නවනම් ඒ මොහොතේ
අන්න ඒ වෙලාවේ ඔහු ඒ ලෝකෙන් සමුගත්ත වෙලාව. ලෝකේ කියන්නේ 15 සිතුවිල්ලට උපාදාන ස්කන්ධයට. ඒක අරමුණු වෙන එකට කිව්ව දිට්ඨිය. ඒකට ඇලෙන එක කිව්ව දිට්ඨිය. නේද? දිට්ඨියකටපත් නොවේ ඉන්නවා කියන්නේ ඒක නුවණින් දකිනවා නම් විතරයි දිට්ඨි චනුපගම්. අන්න එතනයි සීලය තියෙන්නේ. සීලය කියන්නේ කෙලෙස් වලින් මිදෙන තැන. නේද? නිකලෙස් බව ආර්ය සීලය. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දර්ශන ඥාණයෙන් සම්පන්නයි. දස්සනේන සම්පන්නයි. කාමේසු විනයයේ දැන් කාමයන් නැහැ. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. රූපයන්හි කාම, ශබ්දයන්හි කාම. ශබ්ද නිසා කාමයේ අවශ්‍ය ගැනීම, ඇවිස්සීමෙන් උපදින්නා වූ ඇලීම් නාටකත්තා. අවබෝධ නිසා. ශබ්දයන් නිසා හටගන්නා වූ කෙලෙසුන් කෙරෙහි ඇලීම් නවත්තගත්තා. දහමස පහළ වූ නිසා. ගන්ධයන් නිසා හටගත්තා වූ රාගදේශ මෝහයන් දැකීමෙන් ඒවට නොඇලී හිටීමේ හැකියාව ලැබුණා. ධර්ම ඥානය. රසයන් කෙරෙහි ඇලීම, රසයන්ට එකඟ වීම, රසයන්ට විරුද්ධ වීම නිසා හටගත්තා වූ රාගදේශ මොහ කෙලෙස් දැකීමෙන්, ඒවා අනර්ථ කොට දැකීමෙන්, මෙනෙහි කිරීමෙන් එයින් මිදුණා. ඊළඟට ශරීරයට දැනෙන ස්පර්ශයන් නිසා, පහසයන් නිසා දැනෙන්නා වූ කැමැත්ත හෝ අකමැත්ත ඒවා අනර්ථ කොට දැකීමෙන්, එයට ඇලීමෙන් මිදීම ධර්මඥානයක් ලෙස ඔබට පහළ වුණා. මතකයන් මනෝ විඥාණයෙන් ගේන මානසිකාරයන් නිසා හටගන්නා වූ අතීත රූපයන්, එක්ක අනාගතයේ සම්බන්ධ අතීතයට ගිය වස්තංගයට ගිය රූපයන්, ඒ හරි අර්ථයෙන් කිව්වේ. ඒවා මතක් වීම නිසා, මෙනෙහි වීම නිසා හටගන්නා වූ ලාමක කෙලෙස් නුවණින් දැකීමෙන් ඒවා අනර්ථ කොට මෙනෙහි කිරීමෙන් ඒවා යටපත් කර දැමීම ඇසුරු නොකළ සිටීමේ ඥාණය ධම්මසයි. මෙන්න මේ හයපල තමයි රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා යන මේ හයපල. එසා ච ආයතන 6. මේ ආයතන 6 අරහා ඉන්නා වූ බාහිර රූපාදී අරමුණු නිසා මේ මොහොතේ හටගන්නව මනෝ විඥානය තුලින් හටගන්නව සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන නාම රූප ධර්මයන්. තේරෙද්ද නැහැ මේව ගියාගෙන ගියොත් නේද? ඔබට කවදාහරි මේ ටික අවබෝධ වුණොත් ඔබ ඇත්තටම සතුටට දුවනවා. කෑ ගැහුවේ රහත් මෙහෙණිය රහතන් වහන්සේලා විපල්ල නේද? උන්වහන්සේලාගේ ගාත තේරි උදාමනපු හැටි. මොනතරම් සතුටක් දැනෙයිද අපිට නොදැනුන නිසා අපි මේ ඉන්නේ මෙහෙම. නේද? ඒක නිසා කොයි වෙලෙ බැලුවත් මූණ එම්බාම් කරලා වගේ ඊනාවක් ඇත්තේ නැහැ. කිසිම සතුටක් නැහැ. මේක හද්දි ටිකක් බාගෙට දැන් දුක තියෙන්නේ බැරි එක ගැන. ඒක නම් හොඳයි ශ්‍රද්ධාවනේ. හොඳයි. මේකෙන් එළියට ගිය ගමන් අනේ මොකද්ද නිදහසක් දැනුණා වගේ දැනේ. කෙලෙස් වලට යනකොට අපේ සුතල් කෙලෙස් පැත්තට ඇදලා තියන්නෙත් එහෙමයි. පරිස්සම් වෙන්න. එම නිසා ඔබ මේ තාක් ඔබ නොකරපු දෙයක ඔබ අසරණයි. ඔබ හැම කෙනාම තුන් ලෝකේ සීල දෙන අන්ත අසරණය. ඔබ නොකරපු දෙයක ඔබ පැටළුණා. ඔබ නොහදපු දෙයක ඔබ පැටළුණා. රූපං නේද? චක්කුං අනත්තා, රූපං අනත්තා. නේද? සෝතං අනත්තා, සද්ද අනත්තා. නේද? ගානං අනත්තා, ගන්ධ අනත්තා. නේද? ජීව අනත්තා, රස අනත්තා. කායං අනත්තා, පොට්ටබ්බ අනත්තා. මනෝ අනත්තා, ධම්ම අනත්තා. මේ කිව්වේ ආයතන අනාත්මයි කියලා. චක්කුං අනත්තා, රූපං අනත්තා. මේ ඒ කියන්නේ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. රූපේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මෙනෙහි කළ පුරුදු කරලා තියන්නේ. ඒ පුරුදු ටික තමයි නැවත ඔබ ගලවන්න දහම් ඇස ලෙස පහළ වෙන්නේ. ඒවා මෙනෙහි කරන්න නැවත නූපදින ධර්ම ඇසුරු කරන්නයි කියලා බුදුන් වහන්සේ මොනතරම් වාර ගන්න ප්‍රකාශ කරා. නේද? අනාත්ම ලක්ෂණ සූත්‍රය අහලා තමයි 4 දෙනෙක් නිවන් දකින්නේ. පස්සක තවුසන්ගෙන් 4 දෙනෙක්. කොණ්ඩඤ්ඤුත්තමේ නාමය හොසුනා කියන රූප වේදනා සංඥා චේතන පස්ස මනසිකාර නාම ධර්ම වලට ඇලුන්නේ නැහැ කියන්නේ රහත් ඵලය ලබා ගත්තේ. කොණ්ඩඤ්ඤුත්තමයා. අනාත්ම ලක්ෂණ සූත්‍රය අහලා වප්පබද්දී මහානාම අස්සජී 4 දෙනා රහත් වුණු හැටි. මොනතරම් මනරම්ද. එහෙනම් ඔබ මේක අහනකොට ඔප්පු වෙන්න ඕන ඔබට. ඇත්තටම ඇස මගේ නෙවි. ඇස අනිත්‍යයි. ඇස දුකට අයිති දෙයක්. රූපේ මම නොවි, මගේ නෙවෙයි, මගේ ආත්මයනේ. රූපේ දුකට අයිති දෙයක්, රූපේ අනාත්ම දෙයක් කියලා ඔප්පු කරගන්න දැන්. නේද? පෙරසකස්ම හදාගන්න. නේද? ඒ කියනකොටත් ඉතින් අපි කොට්ටෝරු වගේ බිම් බලන්නම් ඉන්නේ. නේ මේව කියනකොට ප්‍රාණයක් එන්නේ නැහැ දහම අහනකොට. ප්‍රබෝධමත් බව. ඒක අහනකොටත් ඒ බහනම නම් අපි
මේ කලාඳුරුවේ කනලා වගේ කලබල වෙලා නම් අපි හොන මේ වහනකොට නිකන් ඇත්තටම මේ මම දහම අහන කාලේ මට මගේ ගුරු දේවයන් අතර සංඝරත්නේ දහම් දෙසද්දි පණ ආව මට. ඒ ආපු පණ තමයි මේ තියෙන්නේ. මම හැම මොහොතකම සංඝරත්නයට নমස්කාර කරනවා. අද උන්වහන්සේලා සමහරු අපවත් වෙලා. නමවත් අහන්න නැහැ. අවුරුදු 30 ගණන් සමහරව ඇත්තව අපවත් වෙලා. සමහර උත්තරම අපවත් වෙලා අවුරුදු 15 12 වෙනවා. මම මේ නමටත් ගරු කරන්නේ මට ඒක ලැබුණු නිසා යමක්. නේද? සොයාගන්න ගවේෂණය කරන්න මට පණිවිඩය ලැබුණා. ඔබටත් මේ ලැබෙන්නේ පණිවිඩය. පණිවිඩය අහනකොට කොයි වගේද ඉන්න ඕන? ගද්දුල ගජ්ජ සූත්‍ර කිව්වේ බල්ලා දන්වැලේකට ගහලා ගහක ගැටහුව එතන තමයි කැරකෙන්නේ. නේද? අපි හැමදාම උපාදානෙ වටේ කැරකෙනවා. ඌ ළඟින්නෙත් උපාදානෙ ළඟ. මේ දුර කොච්චර කරත් යන්නත් බෑනේ. ගැට ගහගෙන ඉන්නේ තණ්හාවෙන් අපි. ගද්දුල බල්ලානේ ගජ්ජේ ගැට ගහලා දන්වැලක ගැට ගහපු බල්ලෙක්. දැන් ඔබ හිතලා බලන්න සිරිල් අයියා හතුරා කියන උපමාව ගත්තොත් ඔබට සිරිල් අයියා දිහා බලන්න ඉස්සෙල්ලාම චක්කු විඤ්ඤාණය S2 හැදුනේ. ඔබ දන්නේ නැහැ රූපය ඇතුලේ පහළ වෙන රස හැදිලි වෙලයි චක්කු විඤ්ඤාණය. නේ? අනේකට හැදුනද දෙකට ගාන විඤ්ඤාණය ඕව හොයන්න යන්න එපා. මම නිකන් කතා කරේ ඔබට. දැන් සිරිල් අයියා හැට ආපු නිසානේ පිටින් හොයන්න යන්නේ දැන්. දැන් ඇතුලේ ඉන්නේ සිරිල් අයියා එළියේ ඉන්නේ වෙන හැට පේන රූපේ සිරිල් අයියට ඔබ ගලපන තැන පිස්සුනේ. වැටුනේ. නිවන නැති වුණේ ඔතන. ඔන්න චුට්ට ඔතන. අද තේරුණා? අද නෙමෙයි මේ මොහොතේ. එතකොට ඔබේ තුල හදුන සිරිල් අයියා හතුරා. ඔබ එළියේ ඉන්න රූපෙට මේක ගලපා පේන මෝහය එනකන් මේ දැල වැටෙන තුරු ඔබ හිටියා. එළියේ තියෙන හැට රූපයක් කියලා ඔබට ඥාන දර්ශනය මතු කරගන්න බැරි වුණ ගමන් මොකද උනේ? සිරිල් අයියා හතුරු කියලා එළියේ ඉන්න එක්කෙනෙක් දිහා බලන්න. දැන් ඔබ වැටිලි ඉවරයි නේද සසරට? කතමාච බික්කවේ දුක්ඛං. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ නේද? කතමාච බික්කවේ ජාති. ජාති සංජාති. සංජාති අබිලිබ්බන්ති කන්දානම් පාතු බව ආයතනම් පරිලාභෝ රත්තරන් හඩක් බුදුන් වහන්සේ ගැහෙන්නේ නැද්ද? ජාති උපත සංස්කාරයන්ගේ පහළවීම සංජාතියට ඇලීම. අබිනිබ්බන්ති එයින් යමක් හොයන එක. ස්කන්ධානම් පාතු ස්කන්ධයන්ගේ පහළවීම ආයතන පහළවීම. ජාති එන ඕටික නවත්තගත්තකම ජාතිය නිරුද්ධ වෙන්නේ මේ කයෙන්මයි. ඔය කියන්නේ ඕක. එහෙනම් මේ කය තුලම අජරාමර බව සාක්ෂාත් කරන එක. නුවණින් දහම විමසන කෙනාට මේවා ප්‍රශ්න නෙවෙයි. දික්ටි වල පරම්පරාවෙන් එන දෙයට අරයා කිව්වෙත් මේක මාත් ඕක අදහනවා කියලා අර කාලාමයන්ට කිව් පරම්පරාවෙන් ආවත් පිළිගන්න එපා මහණෙනි. පොතපතේ තිබුණා පිළිගන්න එපා මං කී දේශනා කරා පිළිගන්න එපා කිව් දහම ඒ නුවණින් බැලුවම නම් පේනවා මේක සත්‍යයි මේ මහා සරල දෙයක් නේද? ජාති තේසන් තම්මි සත්තනිකායි. මේ අපේ නිකාය තුල අපේ ජීවිතය තුල නේද? ජාති සංජාති. ජාති කියන්නේ මොන ඉපදීම? මේ තුල ඉපදීමක්. අවක්‍රාන්තික වශයෙන් ඉපදීමක් ඇද්ද? වචන වලට බය වුණා ඔබ. මම දන්නවා අවක්‍රාන්තික වශයෙන් ඉපදීමක්. දණ්ඩජ ජලාවුජ සංසේචිත උපපාතික ඉපදීමක් වෙද්ද? කොහෙද ඉපදුනේ? මේ සත්‍ය කොහෙද ඉපදුනේ? බිත්තරේ හැදිච්ච එක ඔබට වැඩක් තියෙනවා බිත්තරේ හැදිච්ච උ. දැන් ඔබ තුල තොදෙය බ්‍රාහ්මණයා බල්ලෙක් වෙන්න කෝසයකට යන්න කුසකට යන්න බලු බීජ වශයෙන් මොනවද ඉපදුනේ? රූපයක්. ඉතින් රූපෙට ඇලීම කාමච්ඡන්දය. රත්තරන් බඩු කියන රූපෙට ඇලුණ ගිහිල්ලා බලු කුසක උපදිනවා. බලන්න ජාති සංජාති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ස්කන්ධයන් පහළ වෙලා තියෙන්නේ මම ඔබ යම් භාවයකට වැටෙනම් ඒ මොහොතේ අසිරු කරන්නේ ස්කන්ධ ටික. මොනවයි? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. කන්දානම් පාතු බව ආයතනම් පරිල මොනවයි ආයතන? චක්කු ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. ඒ මොනවයි වෙන තියෙන්නේ? වෙන මොකුත් නෙවෙයි ඔච්චරයි. නේද? ජාති සංජාති. දැන් මොනවද තියෙන්නේ? ඔච්චරයි. බුදුහාමුදුරනේ වහන්සේට කෙසේ වඳින්නද කියා මම තවම නොදනිමි. අපි තාම පුහුණු වෙන වහන්සේට වඳින්න අපි සුදුසු මදි බව දන්නවා. ඒ තරම් ගැඹීර දහමක්, ඒ තරම් උත්තරීතර දහමක්. මේක අහනකොට තේරෙන්න ඕන අපි මුළු සසරට ඇවිල්ලා බුදුන් වහන්සේගේ දහම අහුවෙන තුරු අපි පිස්සු රැලක් කියලා. සබ්බේ ප්‍රත්‍යක්ෂනා. මොන ප්‍රත්‍යක්ෂණ කිව්ව මොකද්ද? වචන අර්ථය ජනනය වෙනවා කියන්නේ පහළ වෙනවා. ප්‍රත්‍යක්ෂණ කියන්නේ කෙලෙස් පංච උපාදාන ස්කන්ධයන්ගේ ක්‍රියාවක් ඔබ තුල සිද්ධ වෙනවා. මේක වෙන ඔක්කොම මගේ වචනේ නෙවෙයි උන්මත්තකා. ඒකනේ hina වුණත් ඔරවන්නේ අපිට ඇතුලේ මොනවද තියෙද අපි දන්නේ. අපේ ඇතුලේ මොනවද තියෙද අපි දන්නෙත් නැතිකොට. අපි අනුන්දියා බලන් හිතනවා අනේ මෙයා හොඳ කෙනෙක් කියලා. දැන්වත් තේරෙනවයි.
අපිට වැරදුණු තැන් එමටයි ඉස්සෙල්ලා ඔබ නිවැරදි වෙන්න. ඔබ බුදුරජාණන් වහන්සේගේ සරණ යන්න පටන් ගන්න. එහෙනම් අපිට සිරිල් අයියා හතර කෙනෙක් මොනවද තියෙන්නේ? ඇතුලේ. ආයතන ටිකක් පහළ වෙලා තියෙන සිරිල් අයියා ඇසුරු කරනවා කියලා ඔබ ඇසුරු කරන්නේ ඔබේ තියෙන ඇස කන නාසය දිව ශරීරේ මනස. ආයතන ස්කන්ධ ටිකක් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. ওই ටික පහළ වීම ಜಾති සංජාති අපිටින්පන්ති. ওই ටික තමයි. වෙන මොකුත් ඇසුරු කරනවද ওই වෙලාවේ? එන ওই ටික වෙන්න ඕන. ඒ අනුමාන ඥානයක්වත් එන්නේ නැද්ද? ප්‍රත්‍යක්ෂ වෙන්න ප්‍රත්‍යක්ෂ ඥානෙ වෙන්න ඉස්සෙල්ලා අනුමාන ඥානෙට එන්න ඕන. ඇවිල්ලා දකින්න ඕන. දැක්කගම ප්‍රත්‍යක්ෂ වෙනවා. පච්චත්තම් වේදිතබ්බ. වෙනකොටම පේනවා බුදුහාමුදුරනේ වහන්සේ. යටිකුරුකල වාචනේ උඩට හැරෙව්වා වගේ අඳුරට පහනක් දැල්ලුවා වගේ මාව නිව්වා කියලා. ඔබ ඒ සත්‍යයන ඔබ යම් දවසක කරනු ඇත. ඒ උතුම් සත්‍ය ඔබ තුලින් දැකීමෙන් පමණමයි. මේවා කටපාඩම් කිරීමෙන් නොව මේ දහම ජීවිතෙන් දැකීමෙන්. මම මේ වෙලාවේ මතක් කරනවා සත්කුල් පායික දෙවි කෙනෙක් ඇවිල්ලා බොහොම ලස්සනට අහනවා භාග්‍යතුන් වහන්සේ බලන්නේ දෙවියෝ කොච්චර උසස්ද කියලා අපි කොච්චර පහත්ද කියලා හිතලා බලන්න. භාග්‍යතුන් වහන්සේ සිත නිවීමෙන් සිතේ සියලු දේ අත්හැරීමෙන් නිවනටපත් වෙයි. බුදුරජාණන් වහන්සේ ඒක නිවැරදි කරනවා. අත්හල යුතු අකුසල් සිත්ය කුසල් සිත් අත්හැරීම නොවේ. අත්හරින්න තියෙන්නේ අකුසලය. කුසලය අනාත්මයි කියලා දැකීමෙන් සියලු සිත පහන්නේ. සත්කුල් පායික දේවාකි බලන්නකො කොච්චර හැඩද කියලා. අපි මොනවද දැනගෙන ඉන්නේ? අපි ඕම එකක් අහන්න තිය ප්‍රශ්නේ බුදුදහම යන කුමන්තව කියලා දැනගෙන හිටියද? සබ්බපාපස්සා කරනන් අපි ඕක කිව්වේ 108 වරක් කිව්වම බඩේ අමාරුව හොඳ වෙනවලු. ඕක යොදාගත්තේ ඔළුව එකක්ම හොඳ වෙන්නේ 108ක් කියලා බැලුව ඔළුවට අත තියලා හොඳ වුණාලු. දෙයියනේ සංසාරයක්ම ගලවන්න තියු පණිවිඩේ මේ. නේ? තමන්ගේ ගුණය තියෙනම් කෙනෙකුට ඔලුවට තියවම කොහොමද ලෙඩ හොඳ වෙනව? යාගේ ගුණය යන්නේ. ගුණය නැති කෙනා මේක පිරිත පෙව්වා. මේක ගැට ගහලා කොලයක ලියලා දැම්මත් බඩ ඇතුලට හොඳ වෙන්නේ නැහැ. දැන් ඔබෙන් ඇහුවොත් මම එහෙම ප්‍රශ්න හොඳ වෙනවනේ. ඉතින් දැන් මුගලන් මහ රහතන් මේ නේද හැදුණනේ බඩේ අමාරු. රහතන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේ රෝහිත පක්කන්තික හැදුන්නේ නැද්ද? පිරිප්පෙන් බිව්වද? අනේ මේක කිව්වට සමා වෙන්න හොඳේ. එතකොට ඒ ගුණය ප්‍රත්‍යඥයෙකුට ඒ ගුණය ලැබෙනවා. උන්වහන්සේලා මේ කය අතෑරපු නිසා කය උදෙස දඟලන්නේ. ඒක එතන. උන්වහන්සේ මේ කය අතෑරලා ඉවරයි. අතෑරපු එකට මොකටද ඉති? ඒ අතෑරීමේ ගුණය පෙන්වන්නේ ලෙඩෙත් ලෝකෙට ප්‍රකාශ කරා මේක තියෙනවා. කැඳවත් බිව්වේ නෑ මොකලන්නා. ඒක දාන්න කිව්ව ගහක් මුලට ගිහින්. දෙයියොන්ට කිව්ව අනුන්ට කරදර කරන්න එපා මේ විදියට. මතක ඇති මේ අවවාද නේද? බුදුන් වහන්සේ කිව්වේ ඒ වෙලාවේ බෙහෙත් ගන්න නෙවි බොජ්ජංග මෙනෙහි කරන්න කියලා. මංගාව තියෙන සතිය. සතිය කියන්නේ මොකද්ද? මේ සිත මගේ බඩ රිදෙනවා කියන වෙලාවේ මට පහළුනේ උපාදානස්කන්ධයක්. ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ගඩ වශයෙන් හුලක් වශයෙන් සතක් වශයෙන් මෙනෙහි කරන්න තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඒකට කියනවා සති සබ්බොජ්ජංගය. ඒ වෙලාවේ ඒ දහම තුලයි කෙලෙස් හටගන්නේ කියලා ඒව අනර්ථ ලෙස මෙනෙහි කරනවා. ඒක තමයි ධම්මවිජය සබ්බොජ්ජංගය. ඉතින් මෙනෙහි කරනවා බොජ්ජ සප්ත බොජ්ජංග මෙනෙහි කරනවා කියන්නේ ඔබ දැන් හිතන්න ඔබේ කකුල කැඩිලා තියෙන වෙලාව ඔබ ලස්සන දර්ශනයක් බලනවා. කකුල වේදනාව දැනෙනවද? කකුලේ කට්ටක් කනිච්ච වෙලාවට පිහියක් අරන් කෙනෙක් එලවනවා. කකුලේ කට්ට වේදනාව දැනෙයිද? දැනෙන්නේ නැහනේ. දැනෙන්නේ නැහනේ. බොජ්ජංග මෙනෙහි කරනවා නම් ඒ සියලු දේවල් අතහැරෙනවා ඉවරයි. සතිය අග්‍රට යනවා. පරිනිර්වාණ ඥාණයට යනකම් යනවා ඒක. උන්වහන්සේලා ගැඹුරු සමාධියකට සමාදිනකම කියන්නේ අන්තිමට ඉවර වෙන්නේ මොකකින් මොන බොජ්ජංගෙන්? සති ධම්ම විජය විරිය පීති පස්සති සමාධි උපේක්ෂා. සමාධිය උපේක්ෂාවට එනකම් එනවා. උපේක්ෂාව කියන්නේ කොතනද? චතුර්ථ ධ්‍යානෙට එනකම් හිත වැටෙනවා. වැටුණු ගමන් මොකද වෙන්නේ? කයෙන් මිදෙලි ඉවරයි. ඉතින් කයේ තියෙනක දැනෙනවද? කයෙන් මිදුණා. එහෙනම් මං හිතනවා දහම තේරෙන්නට ඇති කියලා. ඒ සඳහා එකම මගයි ඒකායන මග. හොඳට අවබෝධ කරගන්නද? මම නැවතත් ආයේ චුට්ට කියන්නම්. බුදුන් වහන්සේ ඔබ ගාව ජීවමාන වෙයි. දහම යනු බුදුරජාන් වහන්සේමයි. දහම දන්න කෙනා ගාව මං ඉන්නවා කියලා කියන යෝධම්මන් පස්සේ සෝමන් පස්සති. එහෙනම් ඔබ මෙනෙහි කරන්න. ඔබ මේ උත්සාහ කරන්නේ බුදුහාමුදුරුවෝ සරණ යන්න කියන්නේ ඔබේ තියෙන පව් ටික ඔබ නවත්ත ගන්න. සබ්බපාපස්සා කරනම්. කුසල් උපදව ගන්න. සිත සුද්ධ කර ගන්න තමයි ඔබ මේ බුදුහාමුදුරුවෝ සරණ යන්න එනවා කියලා එන්නේ. ඉන් මෙහා මොකක්ක බුදුදහමට අයිති නැති බව තරයේ මතක තබා ගන්න. දේවදත්තට බෞද්ධයෙක් කිව්වේ නෑ. නේද? පුහුදුන් මිනිහෙක් ප්‍රතඥයෙක් කිව්වා.
කොතන හිටියත් දහම සරණ නොවන කෙනා මාර්ගයට අයිති කෙනෙක් වෙන්නෙම නැහැ. වීරයක පැත්තකවත් නැහැ. මාගන්දීල චින්චමානේ කාලා නේද? බුදුහාමුදුරු දැක්කන් ළඟට ඇවිල්ලා. ඈත හිටියේ නෑ ළඟටම ආවනේ දර බැඳගෙන. දැක නිවන් දැක්කයි. නේ බුදුන් වහන්සේ දහම දකින්න කෙනාට විතරයි බුදුන් වහන්සේ පේනෝ කියලා දේශනා කරේ. ඒ කියන්නේ අර්ථය ඔබ දහමේ ඉන්නවනම් ඒ කාන්තෙන් ඔබට බුදුරජාණන් වහන්සේ මනසෙන් රූපෙන් දකින්න එකක් මම දන්නේ නෑ. ඔබ ඇසුරු කරන්නේ බුදුන් වහන්සේමයි. දහම යන බුදුරජාණන් වහන්සේමයි. අතක තියාගන්න ඒක. පෙනෙනවද නොදෙනවද තීරණය වෙයි ඔබේ පෙර සසර බලයන් මත. ඒ දිබ්බ චක්කු දිබ්බ සෝත පුබ්බේ නිවාසන ස්මෘති චුතු උපාදාසවක් ඉද්දි ප්‍රාතිහාර ඒ තෙසැත්තේ ඥාන වලින් යම් ඥාන මට්ටමක් ඔබ දරයිද ඒ ඥාන වන දර්ශනයන් ඔබේ ජීවිතයට ආවත ඒවා දර්ශනය වෙයි. ඒවා හැමෝන්ටම පෙනිච්ච නෙවෙයි. එතකොට මං හිතනවා මෙන්න මේ චුට්ට තේරුම් ගත්තොත් එහෙනම් අපි දහම යනු පවු නොකර ඉන්න ඔබට කරගන්න බලවත් අසාධාරණ ඔබ නවත්ත ගන්න එක. ඔබ අද විඳවන්නේ ඔබට අසාධාරණයෙන් පෙර සසර කරගෙන. ඒ නොදැන කරගෙන තියෙන්නේ. දැන් දැනගත්තා කියන්නේ දහම තියෙන යුගේ දැනුත් කරනවා නම් මිත්‍යා දෘෂ්ටිකෙක්ම තමයි. ඔබට මේ පව් කරගන්න එපා. දුන්නු දේ නම් ලැබෙන්නේ දැනුත් දෙන්න. සංඝරත්නයට දන් දෙන්නකො මොන මහා උතුම් සංඝරුණ අද වැඩ ඉන්නෝ ලංකාවේ. සංඝරත්නේ වැරදි හොයන්න යන්න එපා. ඒව හොයන්න ඔබටයි තිනේ. ඒව උන්වහන්සේ වුණ කරගන්න. ඔබ හොයන එකනුත් වෙන්නේ ඔබට පාපයක් රැස් වෙන එක. පින්වත් මහා සංඝරුණ ශ්‍රී ලංකාවේ වැඩ ඉන්නව හතර දිබ්බාගේ. උන්වහන්සේලාට දන් දෙන්න. බුදුන් වහන්සේ වරක් කිව්වනේ මට දෙනවට වැඩිය වටින සංඝරත්නයට දුන්නම මමත් සංඝරත්නේ කොටසක් කියලා. එන සංඝරත්නයට දන් දෙන්න. එතනින් තමයි අපි වරද්දගත්තේ. අපි ඒක අතහැරියා. අපිට කාල විවේකයක් නැතුළු සංඝරත්නය අසුරු කරන්න. දානයක් දෙන්න ගිහලා දහම් කරුණු ටිකක් අහන්න. මොනතරම් ආස දහම්තුරු දහම කියන්න අපිට. අපි ඒක නොකරපු නිසා තමයි සංඝරත්නේ කොන් වෙලා ගියේ අපෙන්. අපි වැරදි කරුවෝ පොඩ්ඩක සංඝරත්නේ වැරදි නැත. අපි ගිහිල්ලා උන්වහන්සේලගෙන් දහම ඇහුවනම් දානයක් ගෙනියලා. අපි මේ අලෝභසිත උපදව ගන්න දාන පාරමිතාව පුරන්න පන්සලට දානයක් දෙන්න ගියා නම් මොනතරම් වටිනවද? අපි ඒ වෙනුවට ගියේ ඉඩ තියෙන ඉරිදට සත්තුවත්ත බලන්න. අපිට සත්තුවත්තවල් හදලා දුන්නේ සුදු මහත්තරු ඉතිරි දහමත් නැති කරන්න. අපිට දුන්නා පාක් එකක් හදලා. යාල පාක් එක. පාක් එකට ගිහිල්ලා සත්තුන්ගේ කූඩුවේ ඉන්නවා අපි කූඩුවේ වෙනම ඇවිදින වාහන කූඩුවේ. අපි කූඩු වෙලා සතාගේ ලෝකේ අපි කූඩු වෙලා මොකද සතා ඇරිගන් අපිව කනවා. අපි පරාණ බය නිසා සතා කූඩු කරලා. අපිට දහම හොයන්න තිබුණ තත්පරෙත් නැති කරවවයි. ග්‍රහලෝකාගාරේ ගිහිල්ලා බැලුවා. මේ උඩින් තරු බලාගෙන නිකන් ඉන්න හොඳට තරු පේන අපි. දවල්ට තරු තියෙන ඒවා පේන අපි. අර ග්‍රහලෝකාගාරයකට ගිහිල්ලා බැලුවා. කටුගේකට ගිහිල්ලා බැලුවා පරණ අතීතේ. අතීතේ ඔබ ගාව තියෙනෝනේ දෙයියනේ මොකද ඔච්චර අතීතයක් හොයන්න යන්නේ. බුදුහන්සේ හොයන්න කිව්වද? නොසේවිතබ්බාද සේවිතබ්බාද. අපි වැටිච්ච තැන් කියන්නේ මේ මන් දන්නේ සමාජය ගැන නෙමෙයි මේ විග්‍රහයන්නේ දහම ගැන. අපිට පන්සලට යන්න තිබුණු ඉඩ වැහුනේ ඔතනින්. සංඝරත්නය මොනතරම් ආසයක්ද දහම කියන්න නේ. කියන සංඝරත්නය හරි සතුටු වෙනවා දහම අහනකොට. ඔබ දන්නවද ඒ සතුට උන්වහන්සේට උපදවල දෙන පින අතිමහත්. ඉතින් අපි කියන මාස දෙකකට විතර යනවා පන්සල පැත්තේ. ඒ යන්නේ ඉදලා කරන් චුට්ටක් අතු ගහපු එකට ආයිසරයක් අතු ගන්නවා. ඒ මොකටද? අතු ගාන පින් හයිති කරගන්න රූප සපුව හදාගන්න. ලස්සන සිරුරක් එනවා කියලා තියෙනෝනේ කවුරු හරි කියපු එකක් අහලා ඉතින් අපි අතු ගාපු එක උඩ ආයි අතු ගානවා. මෙහාට රිටි කන්දිනවා. පාගනකොට ඔරෝල බලන් ඉන්න චීක් අතු ගාපු එක පෑගුවා. ඉරක් අඳිනවා. මන් දන්නවා. අපි හොඳට බලන් ඉඳලා තියෙනවා. අනේ අපිත් ඉඩ ලැබුණා නම් අතු ගහලා තියෙනව නේද? ඒ මොකටද අතු ගෑවේ? කොල්ල ටික අස් කරන්න විතරයි. මිනිස්සු පහගෙන එක නවත්තන්න නෙවි. අතු ගාපු කෙනා අර ඉරි හැඩේට ටකරන් කොළ වගේ එක එක ටකරන් පියස්සේ ගහලා වගේ හැඩට අඳලා මිනිස්සෙක් දුවනවා මැදින් අඩිපාර. කෑවා. ඔයිට හොඳයි ඔක අතු ගෑවෙන්නේ නැතුව හිටියනම් ඔය කෙලස් ටික අයින් කරගන්න බෑ. අරයා දකින්නකම් ඔය කෙලස් එනවා. එයා මතක් වෙනකම් එනවා. දැන් මේ රූපයක් දාගෙන විඳින දුක. ඔබ අද මම හිතනවා ඔබ මේ වරද්දගත්ත තැන් ටික. මේ දාන පාරමිතාව පුරන්න පන්සලට දානයක් දුන්නා නම් එතනින් ඔබට මහත් පිනක් එනවා වගේ දහම අහන්න ගියා නම් ධර්ම ඥාන ඔබට පහළ වෙනවා. අපි එතනින් වැළකුණා. එම නිසා ශාසනයත් ඔබ බේද වුණා. ඔන්න බේද වෙච්ච හැටි. මේ බේද කවුරුවත් ඇති කරා නෙමෙයි ඔබ විසින් අවිවේකයි කියලා ඔබම දාගත්ත මහාත්‍රිකාවක්. හැබැයි ටීවී බලන්න නම් විවේකයි. නේද? හොඳට වෙලාව තියෙනවා. පැය 24ම
අර ඉලත් තට්ටුව දාගෙන කටුකම්බි වැට දාගෙන මේව ලෝකෙටම මං කියන්නේ. අනේ මේ පෙන්නන ඕන එකක් බලන්නේ බැන අපිට එපා කරපුවත් පෙන්නලු. ඉතින් මොකටද බලන්නේ මං අහන්නේ බැන බලනවා. වැඩක් ඇති ඒව පෙන්නන්නේ එකලු. වැඩ නැති 60ක් පෙන්නනවලු. බැන අරග තියාගෙන ඊට පස්සේ ගියේ අයි සර්ජන් කෙනෙක් ගාවට යනවා. ගියාම කියනවා මේ කළු ඇඟිලිය චුන්ටි වෙලාලු. සුදු වෙලාලු ඒක පොඩි ලප තියලු. ඉතින් සූර්යාගෙත් ලප තියලුනේ. අපේ ඇහෙත් ලප අරව දිහා බලන් හිටියම බැඩි ආලෝකේ බලන් හිටියම ලප. ඒවට ඉඩ තිබ්බා පන්සල අතෑරියා. ඔන්න අපිට සාසනේ අතුරුදහන් වුණු තැන. මේ ලංකාවටම කතා කරන්නේ. අපි මේක නැවත ඇති කරගත්තොත් මේ පින්වත් සංඝරත්නයේගේ ආශිර්වාදය ඔබට ලැබෙනවා ඒකාන්තයි. එතකොට රට කරව නැත්තන්ට මොනතරම් ඒ අයට මේක කරන්න පහසුද? සිල්වත් මිනිස්සු ඇති වෙන තැන වැහුණි පන්සල අපෙන් වැහුණු නිසා. අපි කවුරුන් නිකම්ම සමගි වෙයි. ඔබට දහමට පාර නිකම්ම හැදෙයි. නේද? එදා මිහිඳු මහ රහතන් වහන්සේ වැඩිදි දේවානම්පියතිස්ස රජුගේ සමය වගේ මහා උතුමන් පහළ වෙන යුගෙ පහළ වෙයි. දැනුත් කාලේ තියෙනවා අපිට. මොකද සංඝරත්නය වැඩ සිටිනවා. 50000ක් විතර සංඝරත්නය ලංකාවේ වැඩ සිටිනවා. හැම තැනකම පන්සල් තියෙනවා. ඒ උත්තරමයන්ට දානෙවත් නැහැ. ඇයි? අපිට විවේක නැති නිසා. නේද? මෙන්න මේ තැන් අපිට වහගෙන යන්න තමයි අද මන් ධර්ම ශ්‍රවණය කරන ඔබට මේ ධර්ම කරුණු ඔබ හරහා වහන අය හරහා යම් කිසි වෙනසක් ඇති වෙන්න මේ පණිවිඩය දුන්නේ. ඉතින් අද පටන් ගන්න මා අඩු ගානේ මේ දවස් ගානේ යන්න කියලා මට එකපාරට කියන්න බෑ. මාසෙට දවසක් හරි නිකම් පන්සලට යන්න ගිහිල්ලා හාමුදුරන්ට වැඳලා යන්න පටන් ගන්න ඇසුරු කරන්න. වැඳලා යන්න වෙන මොකුත් වෙන්නේ අඩුම වශයෙන් ඒ ගාන පටන් ගන්න. ඔබ දැකීමෙන් සංඝරත්නයේ හිතයි අනේ මට මෙච්චර ශ්‍රාවක පිරිසක් ඉන්නවා කියලා ආම්දුරුන්ගේ සිත ශ්‍රද්ධාවෙන් බලවත් වෙනවා. ඔබ ගිහිල්ලා කිව්වොත් අපිට දහම් කරුණක් තියෙනවා අහන්න අද නැතත් අපිට මේක අනේ හොයලා කියන්න කියලා ධර්ම කරුණ ඇහුවොත් ඒ සංඝරත්නයේ දහම හොයයි ත්‍රිපිටකේ. දන්නවනම් ඔබට කියයි. ආම්දුරු නිහතමානීනේ හොයලා ඔබට කියයි. ඒකට තමයි සංඝරත්නයේකින් ඔබ ගන්න සේවය. ඊට පස්සේ උන්වහන්සේලා දහමෙන් උත්තරීතර වෙනවා. ප්‍රඥා විමුක්ති වලට එනවා. ඊට පස්සේ ඔබ මේ දහම අහනකොට ඔබයි සංඝරත්නය අතර සම්බන්ධ කියන සංඝං සරණං ගච්ඡාමි. පාර හැදෙයි ලස්සනට. මේ රට දඟලන්න ඕනේ හදන්න නිකම්ම ඇදලි ඉවරයි. ඉතින් මම හිතනවා අද ධර්ම කරුණු වලින් ඔබට ඔබ අධ්‍යයනය කරන්න ලැබෙන්නට ඇති. ඔබේ දහම් ඥානෙ බලවත් වෙන්නට ඇති. සිරිල්ලయ్య හතුර කියලා යම් සිතක් පහළ වූ කල අප්‍රමාදීව ඔබ බලනවා මේක සිතුවිල්ලක්මයි මේක උපාදානස්කන්ධයක්මයි මේක මට අනර්ථය පිණිස අසුභය පිණිස අවැඩ පිණිස පහළ වූ දෙයක්මයි කියලා ඔබ දිහා සිහියෙන් බලන එකට සිහිය කිව්වා. සති සම්පොච්චංගය කිව්වා. නේද? සතිය කිව්වා. ඔබ දිහා බලන්න. ඔබ මෙච්චර කලක් ඔබ දිහා මෙහෙම දෙයක් පහළ වූ බව දැක්කේ නෑ. දැන් ඔබ දිහා බලන්න. මේක සංස්කාර ධර්මයක්. මේ උපාදානස්කන්ධය. මේක සිතුවිල්ලක්. මේක අනිත්‍ය දෙයක්. ඒ අනිත්‍යයි කියලා කියන්නේ ඔබ තුලින් ගත්ත ඥාණයෙන්. ඔබ දැක්ක හැම පහළ වෙන සිතුවිල්ලක්ම නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. පේන පින්ඩූපම සූත්‍රය. ටිකක් කතා කරමු කමක් නෑ. මේක හරි වටිනා නිසා මේ කතා කරන්නේ. ගංගානම් ගඟ දෙස කෙනෙක් බලා සිටිනවා. බලා සිටිනකොට වහිනවා. වැහි ඔහුට හිතෙනවා මෙහෙම සිතක්. වහින වැහි බින්දු වලින් හැදෙන බින්දු එතනම නැති වෙනවා. මේ වැහි බින්දු බොල්ල හිස්ය. හිස් දෙයක් කිය. බොල් දෙයක් කිය. ඔහුට එකපාරට හිතෙනවා ඔහුගේ සිතේ හටගන්න රූපයත් මේ වගේ ඇති වෙලා නැති වෙන දෙයක් කිය. ඇති වෙනව නැති වෙනව. එහෙනම් ඒ රූපයත් හිස්ය බොල්ලේ. නේද? එතකොට ඔහු වේදනාවත් ඒ විදිහට දකිනවා. අර ඒ වැසි ජලයේ හටගන්න බිබුලක් ඇති වෙලා නැති වෙනව නම් එහෙනම් එක රූපයක් කියන්නේ එක වේදනාවක්මයි. නේද? වේදනා ස්කන්ධයක්මයි. රූපය යනු වේදනා ස්කන්ධයක්මයි. එහෙනම් මේ බිබුල නැති වෙන්න වගේ වේදනාවක් නැති වෙනම මේ වේදනාවත් අනිත්‍යමයි. ඔහුට මහා නුවණක් පහළ වෙනවා. ඔහු දකිනවා මහා ගිම්මහන කාලේ මහා ආලෝකයේ මැද්දේ මහා දරුණු රස්නේ මැද ඈත ජලය තියෙන්න වගේ. ඔහු ඒ සොයන් ළඟට ගියාම ඒක හම්බෙන්නේ නැහැ. ඔහුට නුවණක් පහළ වෙනවා. මම හිතෙන් දැක්ක දේ ළඟට ආවට හම්බුන්නේ නැහැ. ඒකම ඔහුට මේ මහා දහම් නුවණක් එනවා. මගේ හිතේ තියෙන දේ බාහිරින් හම්බෙන්නේ නැහැ. බාහිරින් කාට හරි ගැහුවොත් හම්බෙන්නේ සතර මහා ධාතු රූපයක්. හතුරෙක් හම්බෙන්නේ නැහැ. කියලා ඔහුට සංඥාව මිරිඟුවකට උපමා වෙලා පේනවා. මේ පේන පින්ඩූපම සූත්‍රය මොනතරම් අග්‍රගන්න විස්තරයක්ද බුදුන් වහන්සේ කරන්නේ. ඒද? ඊළඟට දැන් තම මේ කොච්චර ගියත් සංඥාව කවදාවත් එයාට බාහිරින් හම්බෙන්නේ නැහැ.
සංඥාව හිත තුළ තියෙන දෙයක්, බාහිරේ තියෙන්නේ ඇහත් එක්ක ගැටෙන හෝ කනත් එක්ක ගැටෙන ශබ්ද රූප ස්කන්ධයක් විතරයි. එතකොට සංඛාරයේ කදළු උපමයක්. ඒ කියන්නේ කැලේට ගිය කෙනෙක් කඳක් හොයනවා. මේ කඳට ඔහු දකින්න ලොකු කෙසෙල් ගසක්. කෙලින් තියෙන හොඳ කෙහෙල් ගහක් දැක්කම ඔහු මේ පිහියක් අරගෙන කඳ බිම දාලා පොළත් අයින් කරලා මුලත් කපලා කඳේ පතුරක් ගලවනවා. මොකක් කරන්නද පතුර ගලවන්නේ? අරටුව තියෙන කෑල්ලක් හොයා ගන්න. එක පතුරක් ගලවත් තව පතුරක් මතුවෙත්. ඒකත් ගලවනවා. තා එකක් අයින් කරනවා. ඔහොමම හොයන් ගියාම ඔහුට හම්බෙන්නේ නැහැ මොකක්වත් කඳක්. එතකොට ඔහුට නුවණක් එනවා එකපාරට. මගේ සංඛාරයත් මේ වගේ. මගේ සිත තුල හටගන්න පුණ්‍යාභි සංස්කාරයත් මේ වගේ. පුණ්‍යාභි සංඛාරිකවම මම වෙන්නේ නැහැ, මගේ වෙන්නේ නැහැ, මගේ ආත්මෙ වෙන්නේ නැහැ. එහෙනම් ඒකත් මගේ නොවන දෙයක්මයි. චිත්ත සංඛාරේ, කාය සංඛාරේ, වචී සංඛාරේ කියලා මේ මොහොතේ තියෙන අරමුණ ගත්තාම තුනකට ගත්තාම ගලවලා බැලුවම මම නොවේයි කියලා චිත්ත සංඛාරේ මම නොවේයි, කාය සංඛාරේ මම නොවේයි, වචී සංඛාරේ මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්ම නොවේයි කියලා ගත්කල පුජ්‍යල භාවයක්, සකය දිට්ඨියක් නිර්මාණය නොවෙන්න ආසේ. ඔහුට නුවණක් වෙන එකපාරට කෙසෙල් කඳ දකිත් මම කමු නොවෙත්. හරිනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඊළඟ උපමාවෙන් පෙන්නනවා තවත් කෙනෙක් හන්දියේ පෙන්නන මැජික් කාරෙක් ගාවට යනවා මැජික් දර්ශන පෙන්නන. දර්ශනය වෙන මහා මැජික් එකක් ඔහු දකින්න. කරලා ඉවරුනාම ඔහු දකින්න ඒ නැවත කරන්න බෑ කියලා ඔහුට. ඒ වගේම ඔහු ඒ ගමන් ඔහුට නුවණැත්තෙක් ඔහුට එකපාරට මතක් වෙනවා මගේ හිතේ හටගන්න විඥාණය. සංඥාව ඇසුරු කරන බවට කියන්නේ විඥාණය. විඥාණය පහළ වෙත් විඥාණය 30 දෙයක් බොල් දෙයක්. මේ දකින්න දේ බාහිර නැත. මේ මගේ මනසේ ඇති වෙලා නැති වෙන දෙයක්, අනිත්‍ය දෙයක් කියලා නුවණක් එයි. අන්න ඒ විදිහට රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාණය බොල් දෙයක්, හිස් දෙයක් කියලා ඔහු තුල නුවණක් ආවාද ඒකාන්තෙන් මග ඵල බඹසර වැස නිමවන ලද නිවනට සකස්සෝ සිත ඇති, ඔසග පරිණාම සිත ඇති, නිවන ආරම්භ කොට ඇති, ගමන කෙටි නවසන් වෙන්නා වූ උත්තරීතරත්වයට යන බව භාග්‍යතුන් වහන්සේ හැම තැනම දේශනා කළේ ඔන්න ඔය උපමා සහිතව. ඉතින් මම හිතන ඔබට තේරෙන්නට ඇති. හැබැයි ඔබ මේ අවබෝධයේ ඉඳගෙන පැත්තකට වෙලා සියලු වැඩ නිමවා විනාඩි 5ක් හරි ඉඳගෙන විදසුන් වඩනවා කියන්නේ මේ උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දරුණු විපාක සිතක් ලෙස, ගඩයක් ලෙස, හුලක් ලෙස අවීචි මහණීරයට දයන්න මේ රූපي උදව් වෙන බව, සත්ත්ව ලෝකෙ උපදින්න උදව් වෙන බව මෙනෙහි කරොත් නුවණින් මේ කෙරෙහි පහළ වෙන්නා වූ චන්දරාගය, තණ්හාව, ක්‍රෝධය, වෛරය, මානය, අගති ධර්ම සියල්ලත් මෝහ නැමැති දැලත් සිඳ බිඳ විනාශ වී යන බව තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ මහා නුවණින් ලෝකයාගේ හිත සුව පිණිස දේශනා කළේය. අන්නේ දැනීම අද දවසේ ඔබටත් තුන් ලෝක වාසී දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපා සියලු සතුන්ට දැනේවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල මගපලලාභීන් පහළ වී දුකෙන් නිදහස් වේවා. සතර අපාවල අවීචිවල තිබෙන උෂ්ණත්වය මේ බුද්ධ වචනේ ආනිසංසයෙන් නිවී සුවපත් වේවා. එහි සිටින සත්පුරුෂයන්, එහි සිටින විපාක ගෙවන සත්පුරුෂයන් දිව්‍ය ලෝකවල පහළ වෙත්තා. දිව්‍ය පහළ වීමත් සමග ධම්මස පහළ වේ. අසුරුසන නිවන් දැක රහත් ඵලයෙන් පිරිනවන් පාන්න ඥාන බල පහළ වෙත්වා. බුම්මාටු තලාටු දෙවියෝද මේ ධම්ම මසා නිවන් දකිත්වා. ඒ වගේම මේ සංසාර කතරේ තරේ වෙන්නට වෙර වීරිය දරන පෙරපින් කොට පැමිණි මනුස්ස ලෝකේ සියලු දෙනාට ධම්මස අප්‍රමාදීව පහළ වෙත්වා. ඔවුන් සමග ඇසුරු කරන අන්‍යයන්ටද ධම්මස පහළ වෙත්වා. රට කරවන මහරජවරුන්ට ඔවුන්ගේ පෙරපින් තුලින් ධම්මස පහළ වෙත්වා. රාජ්‍ය ඇමති මැතිවරුන් ධම්මස පහළ කොටගෙන ධර්මානුකූල ජීවිතය පුරුදු කරගැනීමෙන් නිවන් සැප විඳිත්වා. මේ ධර්ම කරුණ වල පුණ්‍ය ශක්තිය සද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළ ඔබ කීප දෙනාගේ ධර්ම ශ්‍රවණ පුණ්‍ය ශක්තියත් ධර්ම දේශනා කොට මම මතු කළ පුණ්‍ය ශක්තියත් ඒ උතුම් සත්කාර ඉෂ්ට වීම සඳහාම හේතු වාසනාව වේවා. මේ සියලු පින් හේතු කොටගෙන ධර්ම දේශනා කළ මගේ පුණ්‍ය ශක්තියත් ධර්ම ශ්‍රවණය කළ ඔබේ පුණ්‍ය ශක්තියත් හේතු කොටගෙන මතුවා වූ මහා පුණ්‍ය ශක්තිය අප තථාගත අමාමෑණී තුන් ලෝකාග්‍ර විතරාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට, ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට, මෙතෙක් පහළ සියලු තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට මෙපින උත්තම පූජාවක් වේවා. සියලු පසේ බුදුවරයන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට, රහතන් වහන්සේලාට, මගපලලාභී මහෝත්තමයන්ට, බුදු බවට නිවනට විවරණගත් මහෝත්තමයන්ටත් මෙපින උත්තම පූජාවක්ම වේවා.
සියලුම දිව රාජ උතුමන්ට දෙවි දේවතාවුන් උතුමන්ට බ්‍රහ්ම ලෝකෙට නාග ලෝකෙට බහිර දේවතාවුන් වහන්සේට වෘක්ෂ දේවතාවුන් වහන්සේට මෑණි දිව රාජ උත්තමයන් වහන්සේලාට සතර වරම් මහා දිව රාජෝත්තමයන් වහන්සේලා ඇතුළු සර්ව දේව මණ්ඩලවලට සර්ව බ්‍රහ්ම මණ්ඩලවලට මේ පින උන්වහන්සේලාට සසර කතරෙන් එතර වීමට පුණ්‍ය ශක්තියක් වේවා බලයක්ම වේවා. ඒ වගේම අප සෑම දෙනාම නමින් මියගේ සෑම දෙනාටත් පින් බලාපොරොත්තු සෑම දෙනාටත් පින් ගන්න පුළුවන් සෑමටත් පින් ගන්න බැරි සෑමටත් එක හා සමානව නිවන් සුව පිණිස මේ පින්කම හේතු වාසනා වේවා. පින් ගන්න බැරි අසරණ පින්වත් පිරිසට මේ පින් බලෙන් පින් ගන්න පුණ්‍ය ශක්තිය වැඩි පින් කොට දේව මට්ටම් වලටපත් වී ධර්ම ශ්‍රවණය කොට නිවන් දකින්න බලය ලැබෙන්නම මේ පින හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණය කර පින්වත් ඔබත් මේ ශ්‍රවණය කරන රටවැසී ලෝකවාසී සෑම දෙනාටත් සදහම් මැසම පහළ වේවා. අමා මහ නිවනටපත් වෙන්න මේ පින හේතු වාසනා වේවා. සම්බුද්ධ ශාසනයට 5000ක් ආයු ලැබේවා. බුදු සසුන බැබලේවා. තුන් ලෝකෙහි සිටින්නා වූ සියලු දෙනාට සත්පුරුෂයන් බවට පත්වීමට මේ පිනම හේතු වාසනා වේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර.